බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන්ද ඒකත් වෙනවා අපිට. බාහිර වාතයේ තියෙන නයිට්‍රජන් ඒකත් වෙනවා. ඒකනේ අපි කියන්නේ විස වායු නිකුත් වෙන්න හොඳ නැහැ අපිට. අපේ මේ විස වායු අපේ පෙනහර වලට එන්න හොඳ නැහැ කියන්නේ. දැන් කවුරු හරි මාළු දැල පාරගම්‍ය වෙන්නේ කාටද? කියන්න බෑ නේද? මාළු දැල පාරගම්‍ය වෙන්නේ කාටද? මාළු ජලයට පාරගම්‍යයි උලමගින්තරන වැඩි අර කට්ටියක් මෙහෙවර කියලා කරගන්න. මේ කට්ටිය බලෙන් ඇදලා ගන්න. ඒ කියන්නේ බලෙන් ඇදලා ගන්නවා නම් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඒවා දුර පුතා හැමෝටම. අයිබෝවන්. හරි එහෙනම් මට දැන් කියන්න පාඩම පටන් ගන්න කලින් විසරණය කියන්නේ මොකක්ද කියලා? අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයේ දක්වා මාත්‍රයක් තුලින් අංශු ගමන් කිරීම විසරණය වේ. මොකක්ද ඒ කවියක් වගේ කිව්වේ? ඔය කිව්වේ මොක බලාගෙන? පොත බලාගෙන කිව්වේ. පොත බලාගෙන කිව්ව නිසා තමයි එක ගානට දෙන්න එකට කිව්වේ. එහෙම කියලා දැන් බැරි ඕන කෙනෙකුට මතකෙන් කියන්න කියලා මං කියන්නේ. තියෙන ටියුට් වහල වෙලා කියන්න බලන්න. ආයතරයක්. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ අඩු මාත්‍රයක් තුලින් දක්වා මාත්‍රයක් විසරණය වේ. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා මාධ්‍යයක් තුලින් ද්‍රව්‍යාංශු ගමන් කිරීමට අපි කියනවා විසරණය කියලා අපි කියනවා. හොඳයි. එතකොට අපි විසරණය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? ජල බඳුනකට කොණ්ඩිස් කැටයක් දැම්මම මේ කොණ්ඩිස් කැටේ තියෙන ඒ කොණ්ඩිස් අංශු ඒ ජල බඳුන පුරා පැතිරෙන්නේ විසරණය නිසා. ඊළඟට තව මොනවද අපි කතා කරේ? අපි ඊට පස්සේ මම කියලා දුන්නා වල ප්‍රභා සංශ්ලේෂණය කරනකොට වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අංශු ශාක පත්‍රය තුළ ගමන් කරන හේතුව තමයි ශාක පත්‍රය තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුයි. එතකොට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. ඒ නිසා වැඩි තැනින් ඉඳන් අඩු තැනට මේක ගමන් කරනවා. රයිට්. ඊළඟට මම අනිත්‍යව තනියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න කිව්වා ඔයාලට. නේද? අනිත්‍යව තනියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න කිව්වා. ඔන්න තව වැඩක් මම දැන් ඔයාලට කියලා දෙනවා. හරිද? මේ තියෙන ශාක පත්‍රයක්. මේ තියෙන ශාක පත්‍රයක්. දැන් මේ ශාක පත්‍රය අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරනකොට පිට කරන වායුව මොකද්ද කියන්න මට? ප්‍රභා සංශ්ලේෂණය කරලා පිට කරන වායුව මොකද්ද කියන්න මට? ඔක්සිජන්. ප්‍රභා සංශ්ලේෂණය කරලා පිට කරන වායුව තමයි ඔක්සිජන්. හරි. එතකොට ශාක පත්‍රයෙන් ඔක්සිජන් එළියට එන්න ඕනේ. ශාක පත්‍රයෙන් ඔක්සිජන් වායුව එළියට එන්න ඕනේ. එතකොට දැන් ශාක පත්‍රය තුලනේ ඔක්සිජන් හැදෙන්නේ නේද? ශාක පත්‍රය තුල ඔක්සිජන් හැදි යනවා. ශාක පත්‍රය තුල ඔක්සිජන් ටික හැදෙනවා. දැන් වායුගෝලයේ තියෙන ඔක්සිජන් 121යි. හරි. වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ප්‍රතිශතය 121යි. ශාක පත්‍රය තුල ඔක්සිජන් ප්‍රමාණය ටික වැඩි වෙලා ශාක පත්‍රය තුල ඔක්සිජන් සාන්ද්‍රණය 121ට වඩා වැඩි වෙනවා මේක ඇතුළේ. මේ ශාක පත්‍රය තුල ඔක්සිජන් සාන්ද්‍රණය 121ට වඩා වැඩි වෙනවා. ඔක්සිජන් සාන්ද්‍රණය දැන් එතකොට කාගේද වැඩි? ශාක පත්‍රය තුලද වායුගෝලයේද ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිද? ශාක පත්‍රය තුල. පත්‍රය තුල තමයි ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. ප්‍රභා සංශ්ලේෂණය කරද්දී ඒක ඇතුලේ ඔක්සිජන් හැදෙනවානේ. අන්න එතකොට ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ශාක පත්‍රය තුල. ටික වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි ශාක පත්‍රය තුල සාන්ද්‍රණය අඩු බාහිර පරිසරය නිසා ඉබේටම ශාක පත්‍රේ ඉඳන් කුටිකා හරහා වායුගෝලයට ඔක්සිජන් විතරණය වෙනවා. හරිද? ඔයාලා ටියුට් එකේ ඒක තියෙනව නේද බලන්න. තරු දාලා තියෙනව නේද හිස්තැන් පුරවන්න. එතන ඇති මෙහෙම. තරුවක් දාලා ප්‍රභා සංශ්ලේෂණය සිදුවන විට වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා
ශාක පත්‍රය තුළ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යයි. එවිට ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා ඔක්සිජන් විතරණය වේ. ඒකේ හිස්තැන් ටික හද පුරව ගන්න. ඒකේ හිස්තැන් ටික පුරව ගන්න. තුන්වෙනි තරුව දාලා තියෙන ඡේදය. ඒක හදාගත්තද හැමෝම? කියන්න බලන්න. තුන්වෙනි තරුව දාලා ඒක තියෙන. ආයෙ පාරක් කියන්න පුළුවන්ද? ඔව් තුන්වෙනි තරුව දාලා තියෙන. දැන් තනියෙන් හදා ගන්න ඕනේ ආ. තනියෙන් හදා ගන්න ඕනේ. කොහොමද තියෙන්න ඕනේ ඒක දැන්? ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන විට වායු ගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍රය තුල ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යයි. එවිට ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා ඔක්සිජන් විතරණය වේ කියලා තමයි එන්න ඕනේ. හරි එතන දැන් ඔන්න බන් හරි. තුන්වෙනි දරුව තියෙන තැන අපි යන්නේ දැන් මේ. ඒක තියෙන්නේ මෙහෙම ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන විට වායු ගෝලය කියලා හිස්තැනක් ඇති. දැන් මොකක්ද දෙන්න ඕන හිස්තැන? ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍රය තුළ ඔක්සිජන් සාන්ද්‍රණය හිස්තැනක් යයි කියලා තියෙන්නේ. හිස්තැනට එන්න ඕනේ ඉහළ යයි. ඒ විදිහට ශාක පත්‍රයේ සිට හිස්තැනක් තියෙනවා. කොහාටද? ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා ඔක්සිජන් හිස්තැනක් වේ. මොකක්ද විසරණය වේ. විසරණය වේ. හරි. දැන් ඔන්න හතරවෙනි තරුව බලන්න අපි. හරි. ශාක කියලා තියෙනවා හිස්තැනක් සිදු කරන විට වායු ගෝලයේ හිස්තැනක් සාන්ද්‍රණයට වඩා හිස්තැනක් තුළ ඔක්සිජන් සාන්ද්‍රණයේ හිස්තැනක් වේ. එවිට වායු ගෝලයේ සිට කෝටිකා හරහා හිස්තැනක් ඔක්සිජන් හිස්තැනක් වේ. දැන් ඕක අපි හදා ගන්නකොට බලන්නකො ඒකේ තියෙන්න ඕන හැමෝම බලන්න ඕක දිහා. හරිද? හරි. හැමෝම බලන්න ඕක දිහා. බලනකොට මෙන්න මෙහෙම වෙන්නේ. හරිද? ශාක කියලා තියෙන හිස්තැනක් සිදු කරන විට. දැන් අපි දන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයේද මේ ශ්වසනයේද මොකද්ද කියලා දන්නේ නැහැ. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලියකුත් තියෙනවා. ශ්වසනය කියලා ක්‍රියාවලියකුත් තියෙනවානේ. ඔය දෙක මොකක් ගැනද මේ කියන්නේ කියලා දන්නේ නැහැ. හිස්තැනක් සිදු කරනට වායු ගෝලයේ හිස්තැනක් සාන්ද්‍රණයට වඩා තාමනාමාරි තුල ඔක්සිජන් ඔක්සිජන් ගැන කතා කරන්නේ. දැන් මේ ඔක්සිජන් ගැන කතා කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණය නම් ඔක්සිජන් මොකද වෙන්න ඕනේ? පිට කරනවද ලබා ගන්නවද? කියන්න බෑ. පිට කරනවා. පිට කරනවා. ප්‍රභා සංශ්ලේෂණ ඔක්සිජන් පිට කරනවා. හරි. ශ්වසනය නම් ඔක්සිජන් පිට කරනවද ලබා ගන්නවද? ලබා ගන්නවා. ඔක්සිජන් ලබා ගන්නවා. එහෙනම් බලමු දැන් හරි මෙතන තියෙන ඔක්සිජන් ගැන මේ යන්නේ කතාව. හරි. දැන් ඔක්සිජන් ගැන යන්නේ. දැන් අපිට හොයා ගන්න ඕනේ මේ ප්‍රභා සංශ්ලේෂණයද ශ්වසනයේද කියන එක තමයි අපිට දැන් මේ හොයා ගන්න ඕනේ ඇති. දැන් බලනවා අපි එවිට වායු ගෝලයේ සිට කෝටිකා හරහා දැන් මේ කොහින්ද යනවා කියන්නේ? වායු ගෝලයේ ඉඳන් කෝටිකා හරහා තමයි යන්නේ. මොන වැඩි? වායු ගෝලයේ සිට තමයි දැන් මේ කෝටිකා හරහා යන්නේ. එහෙනම් වායු ගෝලයේ ඉඳන් කෝටිකා හරහා ඔක්සිජන් ඇතුළට යන කතාවක් තියෙනවා. එහෙනම් වායු ගෝලයේ ඉඳන් කෝටිකා හරහා ඔක්සිජන් ඇතුළට යනවා නම් මට කියන්නකො මේක ශ්වසනයද ප්‍රභා සංශ්ලේෂණය? ශ්වසනය. ශ්වසනය. right. මේක ශ්වසනය. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මේ හතරවෙනි හිස්තැනට. ශාක හිස්තැනක් සිදු කරන විට මොකක්ද හිස්තැනට එන්න ඕනේ? ශාක ශ්වසනය සිදු කරන විට වායු ගෝලයේ හිස්තැනක් සාන්ද්‍රණයට වඩා මොකද්ද? ඔක්සිජන්. හරිද? ඔක්සිජන් වායු ගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා හිස්තැනක් තුල මොකක්ද හිස්තැන දෙකට එන්න ඕනේ? ශාක පත්‍රය තුල. right. ශාක පත්‍රය. දැක්කනේ ගානට ගැලපෙන හැටි? ශාක පත්‍රය තුල ඔක්සිජන් සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? හිස්තැනක් වේ. අඩුවේ. හරි. එවිට වායු ගෝලයේ සිට කෝටිකා හරහා ශාක පත්‍රය හිස්තැනක් තුලට ඔක්සිජන් හිස්තැනක් විසරණය වේ. ඔක්සිජන් විතරණය වේ. යන්න දැක්කනේ අපි හදාගත්ත විදිය. ඒ කියන්නේ දැන් මේ ශ්වසන ක්‍රියාවලිය අපි ඒක හොයාගත්තේ කොහොමද? අපි ඒක හොයාගත්තේ මෙයා ශ්වසනය කියලා හොයාගත්තේ මේක නිකන් කියවගෙන යනකොට එක තැනකදී අහු වෙනවා ශාක පත්‍රයේ තුලට එනවා කියලා. ශාක පත්‍රයේ තුලට එනවා කියලා අහු වෙනවා එක තැනකදී.
ආයි මේක තැනකදී කියවෙනවා ඔක්සිජන් කියලා. ආයි තැනකදී කියවෙනවා ඔක්සිජන් කියලා. ආන්න ඒකෙන් තමයි දැන් අපි මේක අල්ලගන්නේ. දැන් ශාක පත්‍රය තුළට ඔක්සිජන් එන එක ඔක්සිජන් අවශෝෂණය කර ගන්නවා නම් ඒක ප්‍රභා සංශ්ලේෂණය නෙමෙයි ඒක ශ්වසනය. හරිද? ශ්වසනය. බලන්න ශ්වසනයේදී ඔක්සිජන් වැය වෙනවනේ. ඉතින් ශාක පත්‍රය තුළට එන ඔක්සිජන් ඉවර වෙනවා. ශාක පත්‍රය තුළට එන ඔක්සිජන් ටික තස්ගාල ඉවර වෙනවා. ඒතකොට හැම වෙලාවෙම ශාක පත්‍රය තුළ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඇයි? මේක ඇතුළට ඔක්සිජන් එනවා ක්ෂණිකව ඉවර වෙනවා. එනවා ඉවර වෙනවා. එනවා ඉවර වෙනවා. එතකොට ශාක පත්‍රය තුළ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු නිසා මොකද වෙන්නේ? නිතරම වායු ගෝලයේ සිට ඔක්සිජන් ශාක පත්‍රය තුළට විතරණය වෙනවා. හරි. දැන් ඔන්න ඔය විදිහටම අපි පස්වෙනි තරු ලකුණත් අපි හොයාගමු. ඒකේ තියෙන්නේ මෙහෙම. ශාක හිස්තනක් සිදු කරන විට හිස්තනක් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍ර තුළ හිස්තනක් සාන්ද්‍රණය හිස්තනක් යයි. ඒ විට ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් හිස්තනක් වේ. අන්න බලන්න මෙතන මේ ක්‍රියාවලිය ශ්වසනයේද ප්‍රභා සංශ්ලේෂණය. කියන්න බෑ. මෙතන මේ ක්‍රියාවලිය ශ්වසනයේද ප්‍රභා සංශ්ලේෂණයද? මේ කියලා තියෙන ඒවායින් අල්ල ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. බලන්න. දැන් බලන්නකො මෙතන මේ ශ්වසනය. ශාක කියලා තියෙනවා. හිස්තනක් සිදු කරන එක මොකද්ද කියලා දන්නේ නැහැ තාම. හරි. හිස්තනක් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍රය තුල. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ශාක පත්‍රය තුල දැන් කොයි හරි තැනකට වඩා ශාක පත්‍රය තුල කියන අහන්නේ. ඒ කියන්නේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා කියලා තමයි එන්න ඕනේ. හරි. ශාක පත්‍රය තුල හිස්තනක් සාන්ද්‍රණය හිස්තනක් යයි. ඔන්න ඊට පස්සේ අන්තිම කොටස බලන්න. ඒ විදිහට ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් දාන බලන්න. ශාක පත්‍රයේ ඉඳන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා කියන්නේ මේ කියන්නේ. ශාක පත්‍රයේ ඉඳන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් යනවා. ඒ කියන්නේ ශාක පත්‍රයේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙනද පිට කරලාද මේ? කියන්න බෑ. පිට කරලා. ඒ කියන්නේ පිට කරලා. ශාක පත්‍රය කාබන් ඩයොක්සයිඩ් පිට කරලා. ඉතින් කාබන් ඩයොක්සයිඩ් පිට කරන ක්‍රියාවලියක් නම් ඒක ශ්වසනයද ප්‍රභා සංශ්ලේෂණයද? ශ්වසනය. ශ්වසනය. ඔව් ඒක ශ්වසනය. දැන් මේකේ අපිට හොඳටම පැහැදිලි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා නම් මේ ක්‍රියාවලිය මොකක්ද? ශ්වසනය. කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ශ්වසනය. එහෙනම් දැන් අපි ශ්වසනය ගැන දන්නවනේ. දැන් ශ්වසනය කියන එක හොයාගත්තා. එහෙනම් අපිට පුළුවන් ඉස්තැන් පුරවන්න. බලමු කොහොමද? මේ පස්වෙනි තරුවනේ. ශාක මොකක්ද ඉස්සරහට එන්න ඕනේ? ශාක ශ්වසනය. ශ්වසනය සිදු කරන විට ශ්වසනය සිදු කරන විට හිස්තනක් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍රය තුල. එහෙනම් එතන ඉස්සරහට මොකක්ද එන්න ඕනේ? වායු ගෝලයේ. වායු ගෝලයේ. ඔව් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා ශාක පත්‍රය තුල දිග හිස්තනක් තියෙන්නේ. සාන්ද්‍රණය මොන සාන්ද්‍රණයද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න නම් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න නම් සාන්ද්‍රණය. ඔව් මේක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් තමයි වැඩි වෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හිස්තනක් යයි. ඉහළ යයි. ඉහළ යයි. ඒ විදිහට ශාක පත්‍රයේ සිට වායු ගෝලයට කෝටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් මොකද්ද? විසරණය වේ. හරිනේ විතරණය වේ. දැන් බලන්නකො ශාක පත්‍ර ශ්වසනය කරන ශාක පත්‍රය ප්‍රභා සංශ්ලේෂණ විතරක් නෙමෙයි ආ ශ්වසනයත් කරනවා. හරිද? හැම වෙලාවෙම මේක කරනවා. දැන් මේක උදේට දවල්ට රැයට විතරක් කියලා නෑ. ශාකයක් ඉපදිච්ච දවසේ සිට මිය යනතුරු ඒ ශ්වසනය කියන එක කරනවා. ප්‍රභා සංශ්ලේෂණය විතරයි අර අවුව තියෙන වෙලාවට කරන්නේ. දැන් මෙයා දැන් ශ්වසනය කරනවා. ශ්වසනය කරද්දි මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් හැදි මේක ඇතුලේ වැඩි වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? වායු ගෝලයට වඩා මේක ඇතුලේ වැඩි. ඒක වැඩි තැන ඉඳන් අඩු තැනට විතරණය වෙනවා. අන්න ඒක තමයි කියලා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් මල් සුවඳ ඊළඟ හඳුන් කුරු සුවඳ ඒ වගේ විවිධ ගඳ වර්ගයේ හැම එකක්ම එක තැනින් ඉඳන් තවත් තැනකට පැතිරලා යන්නේ විතරණය මගින්. දැන් ඔයාලගෙන් අහන්න පුළුවන්
ඔයාලගෙන් දැන් අහන්න පුළුවන් හඳුන් කූරක සුවඳ අවට පැතිරී යන ආකාරය විස්තර කරන්න කියලා කිව්වොත්. දැන් ඔයාලට ප්‍රශ්නකට දෙන්නේ එහෙම. හඳුන් කූරක සුවඳ අවට පැතිරී යන ආකාරය විස්තර කරන්න කියලා කියනවා. එහෙම කිව්වොත් ඔයාලා ලියන උත්තරේ මොකක්ද? කියන්න බෑ. ඔයාලගේ මං අහන ඉක්මනට කවුරුද කියන්න උත්තර? දැන් උත්තරේ හදා ගන්න පුළුවන්. ඉක්මනට. හඳුන් කූරක සුවඳ අවට පැතිරී යන ආකාරය විස්තර කරන්න කියනවා. කොහොමද උත්තරේ ලියන්නේ? කවුරුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඉගෙනගෙන නැහැ කියන එකනේ. ඒ කියන්නේ ඉගෙනගෙන නැහැ. සුවඳාංශු වායුගෝලයේ සුවඳාංශු සාන්ද්‍රණය මේ හඳුන් කූරේ සුවඳාංශු සාන්ද්‍රණයට වඩා අඩුයි. ඒක නිසා මේ හඳුන් කූරේ අවට තියෙන වාතයේ ඇති සුවඳාංශු වායුගෝලයේ සුවඳ අංශු අඩු සාන්ද්‍රණය අඩු ස්ථාන වලට විසරණය වේ. හොඳයි. ඔය කිව්ව ලස්සනද? හොඳයි. ඇත්තටම හොඳයි. ඒකට හඳුන් කූරේ සුවඳාංශ කියන්නේ ඕනේ හඳුන් කූර අවට සුවඳාංශ කියලා කිව්වම හරිනේ. හඳුන් කූර අවට සුවඳාංශ සාන්ද්‍රණය වැඩි. එතකොට හඳුන් කූරෙන් ඈත ස්ථාන සුවඳාංශ අංශු සාන්ද්‍රණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? ඉබේටම සුවඳ අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අඩු තැන දක්වා සුවඳාංශු විසරණය වෙනවා. ඒ ආකාරයට තමයි හඳුන් කූරක සුවඳ පැතිරලා යන්නේ. මලක සුවඳ පැතිරෙන්නේත් එහෙම. හරිද? ඒව හිතලා ලියන්න ඕනේ. ඒව හිතලා ලියා ගන්න බැරි නම් වැඩක් නැහැ. දැන් මේ ඊළඟ ප්‍රශ්න පත්‍ර දෙනකොට ඕවා ලියා ගන්න බැරි වුණොත් එහෙම වැඩක් නැහැ. ඕවා හිතලා ලියන්න ඕනේ. හරිද? එකින් එකට හැම එකක්ම කියලා දෙන්නේ නැහැ මම. ඊළඟට තියෙනවා 2. සතුන් ආස්වාස කිරීමේදී පෙනහළු තුලදී සිදුවන්නේද මෙවැනිම ක්‍රියාවලියකි. දැන් ඔබට එම ක්‍රියාවලිය පැහැදිලි කිරීමට හැකිද කියලා අහනවා. දැන් එම ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා. දැන් ගොඩක් අය උත්තර ලියලා තිබුණා මට හරි කියලා කියන්න පුළුවන් එක ළමයා උත්තරය වෙලා තිබුණේ. එක්කෙනයි අනිත් අය උත්තර ඔක්කොම වැරදි. එක්කෙනයි උත්තරය වෙලා තිබුණේ මට හිතෙන්නේ එයාත් අම්මගෙන් හරි උදව් අරගෙන ලියපු බවක් තමයි පෙනුනේ. තනියෙන් ලිව්වද කියලා දන්නේ නැහැ. බලමු. මෙහෙම වෙන්න ඕනේ. දැන් ඔයාලා දන්නවනේ මම ඔයාලට 7 වසරේදී කියලා දුන්න අපේ පෙනහළු අපේ ශ්වසන පද්ධතිය ගැන මතකද? අපේ පෙනහළු තියෙනවානේ. අපේ මේ උරස් කුහරය ඇතුලේ පෙනහළු දෙකක් තියෙනවා. අපි හුස්මක් ඉහළට ගත්තාම ওই පෙනහළු දෙක මේ වාතයෙන් පිරෙනවා. හුස්ම පිට කරද්දී ඒ දෙක ඒ වාතය එළියට යනවා. මතකද අපි ඕක අර ගන්ටා සරාවකිනුත් මේක අපි ආදර්ශනය කරා මේ ගන්ටා සරාවක් අරගෙන මම ඔයාලට කිව්වා මේවා ගන්ටා සරාවක් ඕනේ අර මෙගා බෝතලයක් කපලා මේක හදන්න පුළුවන් කියලා මම කියලා දුන්නා. මෙන්න මේකට ඇබයක් එහෙම ගහලා තියෙනවා. මේකට ගහලා තියෙනවා වයි නලයක්. වයි අකුර හැඩේ නලයක්. මතකද මේක ඔයාලට? මේක මතක නැද්ද? 7 වසරේදී කියලා දුන්නා. කවුරුත් කතා කරන්නේද මතක නැතුව ඇති. ටියුට් බලන්න පෙරලා බලන්න ටියුට්. ඔන්න ඔහොම එකක් අපි කරා. මේ පටලයේ පහළට අදිනකොට මතකද? මේ පටලය අපි මෙහෙම පහළට ඇද්දා. මෙහෙ පහළට අදිනකොට මේක ඇතුලේ පරිමාව වැඩි වෙලා හරි මේක ඇතුලේ පරිමාව වැඩි වෙලා මේක ඇතුලේ පරිමාව වැඩි වෙනවත් එක්ක මොකද උනේ මේ බැලුම් බෝල දෙක මෙහෙම ලොකුවට තිම්බුණා මතක ඇති ඔයාලට ඕම් බැලුම් බෝල දෙක තිම්බුණා ඒ ඇයි මේ බාහිර වායු ගෝලයෙන් වාතය මේක ඇතුලට ආවා හරි එතකොට දැන් ඔහම වායු ගෝලයෙන් වාතය එනකොට මේ බාහිර වායු ගෝලයේ තියෙන වායු නෙමෙයි එන්නේ ඒක ඇතුළට. එතකොට දැන් එළියේ තියෙන්නේ දැන් ඔයාලා දන්නවනේ ඔයාලට 7 දී මේක කියලා දුන්නා. දැන් ඔය 7 මතක නැහැ ඔයාලට හරි.
පෙනහළු ගැන කියලා දුන්නද කියලා මතකයි කිව්වා. මෙහෙම එකක් කරාද කියලා කිව්වම එක්කෙනෙක්වත් කතා නැහැ. එක්කෙනෙකුට මතක නැහැ කියන්නේ. බලන්න ඕනේ ඕවා. 7 වසරේ අමතක කරලා 8 වසරේ ළමයිට විභාග පාස් වෙන්න බෑ. දැන් ඔතෙන්දී දැන් අපි දන්නවා මේ වායුගෝලය මෙන්න. වායුගෝලයේ ඔක්සිජන් තියෙන 21යි. නයිට්‍රජන් තියෙනවා 78ක්. කොහොමද තියෙන්නේ වෙනත් වායු ඉතුරු ටික? වෙනත් වායු තමයි ඉතුරු 101 තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්කොමත් එක්ක. ඕම තමයි වායුගෝලයේ තියෙන සංයුතිය. එතකොට පෙනහළු තුල දැන් මේ බැලුම් පිරනවා කියලා කියන්නේ මේ බාහිර තියෙන මේ වායුගෝලයේ තියෙන වාතයම එන්නේ. එතකොට මේ බැලුම ඇතුළේ පිටිච්ච වාතයේ ඔක්සිජන් විතරද තියෙන්නේ. එහෙම නැත්නම් මේ බාහිර වායුගෝලයේ තිබිච්ච ඔක්සිජන් නයිට්‍රජන් වෙනත් වායු හැම එකක්ම මේක ඇතුළට එනවද? මට කියන්න උත්තරය. ඔක්සිජන් විතරයි එන්නවා. කවුද ඔක්සිජන් විතරයි තියෙන්නේ කියලා කිව්වේ? එහෙනම් හරි ජෝක් නේ නං. එහෙනම් බැලුම් බෝලයක් තියෙන විදුලි බටයක් තියෙන ඔක්සිජන් හදන්න පුළුවන්. මේක ඇතුළට මේ බාහිර වායුගෝලයේ තියෙන වාතය නම් එන්නේ. ආයේ මොකක්වත් මැෂින් එකක් නැහැ මෙතන ඔක්සිජන් විතරක් වෙන් කරන්න. මේක ඇතුළට අනිවාර්යයෙන්ම මේ සියල්ලම එනවනේ. මේ සියල්ලම මේක ඇතුළටත් එනවා. වායුගෝලයේ තියෙන්නේ මොනවද? වායුගෝලයේ තියෙන සියලුම වායු මේ ඇතුළට එනවා. ඒ වගේ තමයි අපි හුස්ම ගන්නකොටත් බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන්ද ඒකත් එනවා අපේ ඇතුළට. බාහිර වාතයේ තියෙන නයිට්‍රජන් ඒකත් එනවා. ඒකනේ අපි කියන්නේ විස වායු නිකුත් වෙන්න හොඳ නැහැ අපිට. මේ විස වායු අපේ පෙනහළු වලට එන්න හොඳ නැහැ කියන්නේ ඒකනේ. දැන් කවුරු හරි දුම් පානය කරනවා ඈත. එතකොට ඒ දුම අපේ පැත්තට එනවා. අපිට ඒ ගඳ එනවනේ. ඒ ගඳ එනවා කියන්නේ මොකද්ද? එයා දුම් පානය කරලා පිට කරන විවිධාකාර රසායන ද්‍රව්‍ය ගොඩාක් තියෙන විස වායුව එහෙම අපේ පෙනහළු වලට ගිහිල්ලා. ඒ කියන්නේ බාහිර පරිසරයේ මොනවා හරි වායුවක් තියෙනවා නම් අපි ආශ්වාස කරද්දී ඒ වායුව අපේ පෙනහළු ඇතුළටත් එනවා. හරිද? එහෙමනම් වායුගෝලයේ තියෙන ඔක්සිජනුත් එනවා. නයිට්‍රජනුත් එනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවත් එනවා. මේ වායුගෝලයේ තියෙන සියලුම වායු අපේ පෙනහළු ඇතුළට එනවා. සමහරු লীලා තිබ්බම එහෙම. මොකද්ද? වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි, පෙනහළු තුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා වායුගෝලයේ සිට පෙනහළු දක්වා ඔක්සිජන් විතරණය වෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒක බොරුවක්. ඒක වැරදි. එහෙම වෙන්නේ නෑ. අපි හුස්ම ගන්නකොට වායුගෝලයේ තියෙන සියලුම වායු වර්ග අපේ මේ නාස්‍ය හරහා ශ්වසන මේ ශ්වාසනාලය හරහා අපේ පෙනහළු තුලට ඇතුළු වෙනවා. පෙනහළු තුලදී තමයි මේ ඔක්සිජන් ටික වෙන් කරලා අපේ රුධිරයට උරා ගන්න. ඔන්න හොඳට මතක තියාගන්න. පෙනහළු තුලදී තමයි මේ දැන් අපි ඇතුළට ගත්ත අපි ආශ්වාස කරපු වාතයෙන් ඔක්සිජන් විතරක් වෙන් කරලා ගන්න පෙනහළු තුලදී. හරිද? දැන් මම දැන් මේක ඇතුළේ පෙනහැල්ලක් හදිනවා. ඔක්සිජන් ඔය තියෙන අපේ පෙනහළු දෙක. හරිද? දැන් අපි හුස්ම ඉහළට ගන්නකොට මේක ඇතුළට මේ පෙනහළු ඇතුළට ඔක්සිජන් වායුවත් එනවා. නයිට්‍රජන් වායුවත් එනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවත් එනවා. මේක ඇතුළත් එහෙමයි. ඔක්සිජනුත් එනවා. නයිට්‍රජනුත් එනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවත් එනවා. එතකොට මේ පෙනහළු වටේ තියෙනවා රුධිර නාල. මේ පෙනහළු වටේ තියෙනවා රුධිර නාල. මම මේ සරලව අඳින්නේ සංකීර්ණව නෙමෙයි මම අඳින්නේ මේ සරලව මම අඳින්නේ. හරිද? මේ පෙනහළු වටේ රුධිර නාල තියෙනවා. මෙහෙම රුධිර නාල මෙහෙම තියෙනවා පෙනහළු වටේ.
මේ පෙනහළු ඇතුලේ තව කොටස් තියෙනවා මම ඒ ඔක්කොම වලට දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මේ පෙනහළු ඇතුලේ තියෙනවා චූඩි බැලුම් වගේ ගර්ථ කියලා කොටසක්. ගර්ථ. මම මේ ඔක්කොම දැන් කියලා දෙන්න යන්නේ නැහැ. ඒවා ආයි ඉස්සරහට ගණන් තියෙන නිසා. දැන් මේ පෙනහළු වටේ රුධිර නාල ගොඩාක් තියෙනවා. එතකොට මේ ඔක්සිජන් උරා ගන්න ඕනේ රුධිරයට. අන්න දැන් තමයි මේ කතන්දරේ එන්නේ. මොකද්ද? රුධිරයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා පෙනහළු තුල ඔක්සිජන් සාන්ද්‍රණය දැන් මට කියන රුධිරයට ඔක්සිජන් අවශෝෂණය වෙන්න නම් ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ පෙනහළු තුලද රුධිරයේද? ඔක්සිජන් ටික යන්න ඕනේ පෙනහළු වලින් ඉඳන් රුධිරය දක්වා. පෙනහළු වල තියෙන ඔක්සිජන් ටික රුධිරයට යන්න ඕනේ. එහෙනම් ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. පෙනහළු තුලද රුධිරයේද? රුධිරේ රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. නේද? රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වුණොත් තමයි මේ පෙනහළු වලින් ඉඳන් රුධිරයට ඔක්සිජන් ගමන් කරන්නේ. දැන් එතකොට රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු තුලට එන්න ඕනේ. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු තුලට එන්න ඕනේ. එහෙනම් මට කියන්නකො රුධිරයයි මේ රුධිරය සහ පෙනහළු තුල තියෙන වාතය ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩියෙන් තියෙනවා ඇත්තේ රුධිරයේද පෙනහළු තුලද? රුධිරේ හරි. රුධිරයේ තමයි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. රුධිරයේ තමයි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. ඔන්න. දැන් ඔන්න පැහැදිලි වෙන්න ඕන. පෙනහළු තුල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි, රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා පෙනහළු වල ඉඳන් රුධිරයට ඔක්සිජන් විතරණය වෙනවා. ඒ වගේම රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි, පෙනහළු තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා රුධිරයේ සිට පෙනහළු වලට කාබන් ඩයොක්සයිඩ් විතරණය වෙනවා. ඔන්න ආයතරයක් කියනවා. පෙනහළු තුල ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? පෙනහළු තුල සිට රුධිරයට ඔක්සිජන් විතරණය වෙනවා. ඊළඟට රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා පෙනහළු තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා රුධිරයේ සිට පෙනහළු දක්වා කාබන් ඩයොක්සයිඩ් විතරණය වෙනවා. තේරුණාද? තේරුණා කියන එක? තේරුණා සර්. හරි. දැන් ඕක මම ලියන්න දෙන්නේ නැහැ. හරිද? ඕක දැන් ලියන්න දෙන්නේ නැහැ. ඕක ලියන්න දෙන්නේ නැහැ. ඕක ඔයාලා තනියෙන් ලියලා මට දැන් පැන්සලෙන් ලියුවේ. තනියෙන් ලියලා ෆොටෝ එකක් අරන් මට එවන්න ඕනේ. අනිද්දාට කලින්. අනිද්දා කියන්නේ ලබන සිකුරාදා නේ. සිකුරාදාට කලින් මට ඕක එවන්න ඕනේ. right. එතකොට ඔන්න විශේෂ කාරණයක් තියෙනවා. මේ විතරණය කියන ක්‍රියාවලිය සඳහා ශක්තිය ඕනේ නැහැ. අන්න ඒක පසු පෑනකින් හරි මොකින් හරි කොටු කරලා තියන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේ පේන්න ඇති. විතරණය සඳහා ශක්තිය අවශ්‍ය නොවේ. ඔන්න ඔයාලට මම අලුත් දෙයක් කියලා දෙනවා. පටලය. මේ පටලය කියන වචනේ අහලා තියෙනවද මේක කලින්? ඔව් සර්. පටල. ඔව් සර්. පටලය කියන එක විවිධ අවස්ථාවල ඔයාලට ඇහිලා ඇති. නේද? අපි අර කන ඇතුලේ තියෙනවා. අපි කම්බරේ කියන්නේ කර්ණ පටහ පටලය. හරි? සමහර කෙනා මේක මේ අර අපි ස්පීකර් එකක් ගත්තොත් කියනවා ඔක තියෙන තුනී පටලයක්. නේද? ඒ වගේ කියනවානේ. පටලයක් කියලා කියන්නේ මේ අපිට කියන්න බෑ මේ කඩදාසියක් කියන එකක් පටලයක්. ටිෂු කොලයක් කියන්නේ පටලයක්. ඉටි කොලයක් ඒකක් පටලයක්. එතකොට තව මොනවද පටල අපිට ගන්න පුළුවන් මේකක් ගහක කොලයක් ඒකක් පටලයක්. ඊළඟට වල දැකලා තියෙනවද බිත්තර කටුවට ඇතුලින් තුනී සිරියක් වගේ එකක් තියෙනවා. ඒකත් පටලයක්. ඒවත් පටල. සෙලෝපෙන් කොලයක් ගත්තොත් ඒත් පටල. ඒකට පටලයක් කියන්නේ දැන් ඔයාලගේ හිතට දැනෙන නිකන් තුනී කඩදාසියක් වගේ එකක්නේ පටලය කිව්වම හිතෙන්නේ නේද? හැබැයි එහෙ විතර ඒව තුනීව විතරක් නෙමෙයි දැන්. බෙරේක හැම ප්‍රබානක තියෙන අර හැම කොටස තියෙන්නේ. ඒකත් පටල. අපි කියන්නේ පටල කම්පණයෙන් හඬ උපදවන මතක ඇති නේද? බෙරේ තියෙන හැමටත් අපි කියන්නේ පටලයක්. ඒකද බැලුම් බෝලයක් ගත්තොත් එහෙම
බැලුම් බෝලේ පටලයක් තියෙන රබර් පටලයක්. හරි. ඒ වගේ අපි ගත්තොත් එහෙම තද ඝනකම් කාඩ්බෝඩ් කෑල්ලක් ඒකත් පටලයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ලොකු මේ බ්‍රිසල් බෝඩ් එකක් ඒකත් පටලයක්. රෙදි කෑල්ලක් ඒකත් පටලයක්. වීදුරු තහඩුවක් අපිට ඒකත් පටලයක් කියලා කියන්න පුළුවන්. ඒකත් පටලයක් විදියට. බිත්තිය ඒකත් පටලයක් බලන්න ඒක ඝනකම් පටලයක්. හරි අපිට මේ විදියට පටල විවිධාකාර පටල වර්ග තියෙනවා. සමහර පටල තියෙනවා හරිද? සමහර පටල තියෙනවා ඒවත් තුලින් ද්‍රව්‍ය වලට එහා මෙහා යන්න පුළුවන්. සමහර පටල තුලින් ද්‍රව්‍ය වලට එහා මෙහා යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි උදාහරණයකට ගත්තොත් රෙදි කෑල්ල කියන එක ගත්තොත් මේ රෙදි කෑල්ල හරහා ජලයට ගමන් කරන්න පුළුවන්. රෙදි කෑල්ල හරහා ජලයට ගමන් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම එහා මෙහා යන්න පුළුවන් කිසියම් පටලයක් කරා එහා ද්‍රව්‍යයකට එහා මෙහා යන්න පුළුවන්. අපි ඕකට කියනවා පාරගම්‍යයි කියලා. අපි ඕකට කියන්නේ පාරගම්‍ය. ඒ කියන්නේ මෙහෙම. රෙදි කියන්නේ ජලය සඳහා පාරගම්‍ය පටලයක්. රෙදි කියන්නේ ජලය සඳහා පාරගම්‍ය පටලයක්. හරි? එතකොට ඔයාලා ගෙදර ඇති පෙනේරයක්. අපි පිටිහලන. ওই පෙනේරේට වතුර දැම්මොත් ඒ පෙනේරේ සිදුරු හරහා වතුර නිකම් මෙහා පැත්තට යනවා. අපි කියනවා පෙනේරය ජලය සඳහා පාරගම්‍යයි. ඊළඟට අපි මෙහෙම ගමු. අපි ගන්නවා රෙදි කෑල්ලක්. රෙදි කෑල්ලක් අරගෙන අපි ඕකට දානවා ගල් කැට ටිකක්. රෙදි කෑල්ලක් අරගෙන අපි ගල් කැට ටිකක් දානවා. එතකොට මේ ගල් කැට රෙදි කෑල්ල ඇතුලෙන් යනවා දෙහා පැත්තට. යන්නේ නැහැ. මෙතෙන් අපි දානවාද වැලි මන්ද වැලි කියලා දානකො වැලි. රෙදි කෑල්ල හරහා වැලි යන්නේ නැහැ. එහෙනම් අපි කියනවා රෙදි කෑල්ල කියන්නේ වැලි වලට එකක් දාන මොකද්ද? අපාරගම්‍ය පටලයක්. වැලි වලට අපාරගම්‍ය පටලයක් දැක්කද? රෙදි ජලයට පාරගම්‍ය වුණාට වැලි වලට ඒක අපාරගම්‍යයි කියලා අපි කියනවා. හරි අපාරගම්‍ය. දැන් එතකොට සමහර පටල තියෙනවා. දැන් වීදුරු ගත්තොත් වීදුරු ජලයටත් අපාරගම්‍යයි. වැලි වලටත් අපාරගම්‍යයි. මේක හැම එකකම අපාරගම්‍යයි නේ. වීදුරු හරහා යන්න බෑනේ කිසිම ද්‍රව්‍යයකට. කියන්න බලන්න. වීදුරුව හරහා යන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවද? හිතලා බලන්න ඝන ද්‍රව වායු කියන ද්‍රව්‍ය වලින් එහෙනම් වීදුරු කියන්නේ අපාරගම්‍යයි. ඒ කියන්නේ ඒක මොනවාටත් පාරගම්‍යයි. නේද? ඒක කිසිම දෙයකට පාරගම්‍යයි. එතකොට යකඩ දහඩුවක් ගත්තොත් ඒක පාරගම්‍යයි. අපාරගම්‍යයි. ඒක අපාරගම්‍යයි. සමහර හරිද? සමහර පටල වර්ග තියෙනවා. හරි? සමහර පටල වර්ග තියෙනවා. ඒ පටල වලින් සමහර ද්‍රව්‍ය වලට යන්න පුළුවන්. සමහර ද්‍රව්‍ය වලට යන්න බෑ. දැන් හිතන්නකෝ අර ඔයාලට ගේ හදනකොට, ගෙවල් හදනකොට වැලි හලන්න ගේනවනේ කල්ලඩේ කියලා අපි හලන්න ගන්න එකක් තියෙනවා. ආන්න ඒක බලන්නකෝ. ඒකේ සිදුරු හරහා කුඩා වැලි කැට යමන් කරනවා. හැබැයි ගල් කැට වගේ දේවල් ඉතුරු වෙනවා නේද? ඔයාලා දැකලා ඇති. එතකොට ඒ දැල, ඒ කම්බි දැල වැලි සඳහා පාරගම්‍යයි, ගල් කැට සඳහා අපාරගම්‍යයි. වැලි සඳහා පාරගම්‍යයි, ගල් කැට සඳහා අපාරගම්‍යයි. එතකොට ඒකේ ඒ ලක්ෂණ දෙකම තියෙනවානේ. පාරගම්‍ය ලක්ෂණෙත් තියෙනවා, අපාරගම්‍ය ලක්ෂණෙත් තියෙනවා. දෙකම තියෙනවා. හරි? ඒ කියන්නේ භාගයක් පාරගම්‍ය, භාගයක් අපාරගම්‍ය. ඒ නිසා අපි ඒවට කියනවා විශේෂ නමක් අර්ධ පාරගම්‍ය. අර්ධ පාරගම්‍ය. දැන් මම හිතන්නකෝ මාළු දැලක්. මාළු දැල පාරගම්‍ය වෙන්නේ කාටද? කියන්න බලන්න හිතන්න. මාළු දැල පාරගම්‍ය වෙන්නේ කාටද? ජලයට.
මාළු අපාරගාමයයි ජලයට 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 පාරගාමයයි ජලයට පාරගාමයයි කාටද අපාරගාමයයි මාළුන්ට මාළුන්ට අපාරගාමයයි ඒ නිසා මාළු අහු වෙනවා වතුර බේරෙනවානේ දැක්කද හරි ඔයාලා ළඟත් තියෙනවා වගේ පාරගාමේ පටලයක් නිතර භාවිත කරනවා කාට හරි පුළුවන් නම් කියන්න හැමදාම දවසෙන් භාගයක් කියන්නේ ඔය වැඩිපුරම රැයට තමයි පාවිච්චි කරන්නේ වැඩිපුරම රැයට පාවිච්චි කරන පටලයක් තියෙනවා මදුරු දැල අන්න රයිට් මදුරු දැල ඔව් මදුරු දැල පාරගාමේ වෙන්නේ කාටද වාතයට ඔව් මදුරු දැල හරහා වාතයට ගන්න වාතයට යන්න ඉන්න පුළුවන් අපාරගාමේ වෙන්නේ කාටද මදුරුවන්ට මදුරුවන්ට විතරද මිනිසුන්ට මිනිසුන්ට අපාරගාමයනේ දැන් ඔයාට යන්න ඕන නම් නේද ඔයාට යන්න ඕන නම් මදුරු දැල ඇතුළට මොකද්ද කරන්න ඕනේ උත්තර තමයි එහා පැත්තට දාන්න ඇතුළට යන්න ඕනේ නේ උත්තර අනිත් පැත්තට ඒක ඇතුළට යන්න නම් මදුරු දැල උත්තර යන්න ඕනේ අර හිල්ලස්ෙන් සිංකල යන්න බෑ ඔයාලට නේ හරි එහෙනම් දැන් පාරගාමී සහ අපාරගාමී කියන පටල දන්නවද තේරුණාද තේරුණා සර් හරි මෙතනින් එහාට අපි කතා කරන්නේ පාරගාමී පටල ගැනත් නෙමෙයි අපාරගාමී පටල ගැනත් නෙමෙයි අර්ධ පාරගාමී පටල. ඒ කියන්නේ සමහර ද්‍රව්‍ය වලට යන්න පුළුවන් සමහර ද්‍රව්‍ය වලට යන්න බෑ. ආන් මේ පටල ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. අන්න ඒ පටල ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ අර්ධ පාරගාමී පටල. අර්ධ පාරගාමී පටල ගැන තමයි කතා කරන්නේ. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා ශාක තුල සිදුවන පරිවහන ඉගෙන ගත්තා. පරිවහනයේදී එක ක්‍රමයක් තමයි විසරණය. දෙවෙනි ක්‍රමය තමයි ආශ්‍රිතය. right. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මොන බලන්නකෝ මෙන්න මේ මම මේ අඳින්නේ අර්ධ පාරගාමී පටලයක්. මම මේ අඳින්නේ අර්ධ පාරගාමී පටලයක්. මේ භාජනයක් මැද මේ අර්ධ පාරගාමී පටලයක් රඳවලා තියෙනවා. ඒ කියන්නේ මේ භාජනේ දෙකට බෙදලා තියෙන්නේ අර්ධ පාරගාමී පටලයකින්. හරිද? මේ භාජනේ එක පැත්තක පුරවලා තියෙනවා ජලය. මේ තියෙන ජල අංශු. මම මේ අඳින්නේ ජල අංශු. මේ පැත්තේ තියෙන ජලය විතරයි. මේ ජල බඳුනක්. මේ කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න නැත්නම් හොඳට බලා ගන්න වෙන වැඩ කර හරිද වෙන වැඩ කර මේක දිහා බලන් හිටියොත් එහෙම තේරෙන්නේ නැහැ. හරි මේ භාජනයේ මේ පැත්ත තියෙන ජලය. මේ පැත්තේ තියෙනවා සීනි දිය කරපු ජලය. තියෙනවා. මට කියන්න මේ රතු පාට රඳින්නේ මම මොනවද මේ? සීනි අංශු. මේ පැත්තේ තිත්තිත්තෙන්ද ජලය නම් මේ පැත්තේ රතු පාටින් අඳින්න නැත්නම් අනිවාර්යෙන් සීනි අංශු.
මේක සීනි ද්‍රාවණය. හරි ඔන්න මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා දැන් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මට කියන්න ජලාංශු සාන්ද්‍රණය වැඩි. හරි ජලාංශු සාන්ද්‍රණය වැඩි සීනි ද්‍රාවණයේ පැත්තේද ජලයේ තියෙන පැත්තේද? ජලයේ තියෙන පැත්ත. ජලයේ තියෙන පැත්තේ. මේ පැත්තේ ජලාංශු සාන්ද්‍රණය වැඩි. සීනි ද්‍රාවණයේ පැත්තේ ජලාංශු සාන්ද්‍රණය අඩුයි. හරි මට කියන්න සීනි අංශු සාන්ද්‍රණය වැඩි. හරි සීනි අංශු සාන්ද්‍රණය වැඩි සීනි ද්‍රාවණයේ තියෙන පැත්තේද එහෙම නැත්නම් ජලයේ තියෙන පැත්තේද? සීනි ද්‍රාවණයේ තියෙන පැත්තේ. සීනි ද්‍රාවණයේ තියෙන පැත්තේ තමයි සීනි ද්‍රාවණයේ තියෙන පැත්තේ තමයි සීනි සාන්ද්‍රණය වැඩි. මට කියන්න දැන් සීනි අංශු විතරණය වෙනවා නම් දැන් විතරණය ගැන තාම කියන්නේ මේ සීනි අංශු ගමන් කරනවා නම් එයා ගමන් කරන්න ඕනේ කොයි පැත්තටද? කොහේ ඉඳන් කොහාටද? සීනි ද්‍රාවණයේ පැත්තේ ජලයේ ජල ද්‍රාවණය කියලා ගන්න ජලය හරිද? සීනි අංශු ගමන් කරනවා නම් ගමන් කරන්න ඕනේ සීනි ද්‍රාවණයේ සිට ජලයේ තියෙන පැත්තට. ජලාංශු ගමන් කරනවා නම් කොයි පැත්තටද යන්න ඕනේ? කොහින්දද? ජලයේ සිට සීනි ද්‍රාවණය දක්වා. හරිද? ජලයේ සිට සීනි ද්‍රාවණය දක්වා තමයි ජලාංශු ගමන් කරනවා නම් ගමන් කරන්න ඕන. දැන් මට කියන්නකෝ දැන් මේ අංශු වර්ග දෙකක් තියෙනවා මෙතන. ඔතනින් මේ මැද තියෙන පටලය අර්ධ පාරගාමී පටලයක්. අර්ධ පාරගාමී කියන්නේ මොකද පටලයක් මේ මැද තියෙන පටලයක්. පාරගාමීද අර්ධ පාරගාමීද මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි යහා මෙහා යන්න පුළුවන්. මේ සිදුරු තියෙනවනේ. මට දැන් ඔයාලා හිතන විදියට කියන්න. මෙතෙන්දී ජලාංශු සීනි ද්‍රාවණයට ගමන් කිරීම. ඊළඟට සීනි අංශු ජලය තුළට ගමන් කිරීම. මේ ක්‍රියාවලි දෙකම සිද්ධ වෙයිද? නැත්නම් එකක් සිද්ධ වෙයිද? නැත්නම් එකක්වත් සිද්ධ වෙන්නේ නැද්ද? කියන්න බෑ. දැන් එක්කෝ ජලාංශු යන්න ඕනේ සීනි ද්‍රාවණයේ පැත්තට. එහෙම නැත්නම් සීනි අංශු යන්න ඕනේ ජල ද්‍රාවණයේ පැත්තට. එහෙම නැත්නම් මොකුත් නොවි තියෙන්න ඕනේ. එක්කෝයි දෙකම වෙන්න ඕනේ. මොකද්ද වෙන්නේ? දෙකම වෙනවා. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ බලන්න. දැන් මේ සීනි අංශු මේ වගේ තැන් වලට එද්දි තමයි ඇඳුපු එකේ පොඩි වැරද්දක් තියෙනවා මම ආයෙ පොඩ්ඩක් හදනයි. අයි මම මොන පොඩ්ඩක් වෙනස් කරා. හරි. මේ පාටලයේ තියෙන සිදුරු වල ප්‍රමාණය බැලුවොත් ඒ සිදුරු අතරින් යන්න පුළුවන් කාටද? ජලයට යන්න පුළුවන්. සීනි වලට යන්න පුළුවන්. බෑ. සීනි වලට යන්න පුළුවන් වේද? සීනි වලට යන්න බෑනේ. මේ පටලය ජලාංශ වලට යන්න පුළුවන්. සීනි අංශ වලට යන්න බැරි පටලයක්. ඒ කියන්නේ මෙයා මොන જાතිය පටලයක්ද? ජලයට මේක ජලයට විතරක් පාරගම්‍යනේ. ඒ කියන්නේ අපි මේකට කියන්නේ අර්ධ පාරගම්‍ය පටලයක්. ඒකවල බලන්නකෝ. මේක අර්ධ පාරගම්‍ය පටලයක්. හරි? මේක අර්ධ පාරගම්‍ය පටලයක් නිසා සීනි අංශ වලට මේ පැත්තට යන්න බෑ. ඇයි ඒ? මේ සීනි අංශ වලට වඩා මේ පටලයේ සිදුර පුංචි. මේ පටලයේ සිදුර පුංචි ඒ නිසා සීනි අංශු මෙහාට යන්න ඕනේ. සීනි අංශු හරි කැමති මෙහාට යන්න. ජලාංශු හරි කැමති සීනි අංශු ගෙන්න ගන්න. ඒ වුණාට යන්න බෑ. ඇයි යන්න බැරි? මේ සිදුරු පුංචි නිසා මෙයාලා එනවා. ඇවිල්ලා මේ සිදුර ළඟට ඇවිල්ලා යන්න බෑ. ඔළුව දා ගන්න බෑ. ආයි හැරිලා ඇතුළටම වෙලාම ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මොකද්ද?
සීනි අංශු වලට මෙහාට යන්න බැරි වුණාට කාටද මෙහි ඉඳන් එන්න පුළුවන්? ජලාංශු වලට එතකොට ජලාංශු යන්නේ සීනි ද්‍රාවණයේ ඉඳන් ජලය දක්වාද නැත්නම් ජලයේ සිට සීනි ද්‍රාවණය දක්වාද? ජලයේ සිට ඇයි එහෙම යන්නේ? ඇයි සීනි ද්‍රාවණය මෙහාට එන්නේ නැත්තේ? ජලාංශු වැඩි ජලය තියෙන පැත්තේ වැඩි අංශු වැඩි සාන්ද්‍රණය තියෙන පැත්තෙන් තමයි අඩු පැත්තට විසරණය වෙන්නේ. right. මේ සීනි ද්‍රාවණයේ ජලාංශු සාන්ද්‍රණය ජල අංශු ප්‍රමාණය නෙමෙයි ජලාංශු සාන්ද්‍රණය අඩුයි. ජලයේ තියෙන පැත්තේ ජලය විතරයි තියෙන නිසා ජලාංශ සාන්ද්‍රණය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා මේ මොකක් හරහාද මේ යන්නේ? මේ මොකක් හරහාද යන්නේ මේ? මේකට කියන්නේ පටලය හරහා. ඔව්. අර්ධපාරගම්‍ය පටලය හරහා ජලාංශු විතරක් විතරණය වෙනවා. දැක්කද? ජලාංශු අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා අර්ධපාරගම්‍ය පටලය හරහා ජලාංශු විතරක් විතරණය වෙනවා. දැන් ලොකු ක්‍රියාවලියක් ඔක තේරුණාද? ඇයි මේක අර්ධපාරගම්‍ය පටලය නිසා මේ පැත්තේ සාන්ද්‍රණය වැඩි වුණත් සීනි වලට මෙහා පැත්තට රිංග ගන්න බැරුව ඉන්නේ දැන්. හරිද? හැබැයි ජලාංශු වලට යන්න පුළුවන්. හරි? මෙන්න මේක. හොඳට ආයෙ අහගන්න. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයේ දක්වා අර්ධපාරගම්‍ය පටලයක් හරහා ජලාංශු විතරක් ගමන් කරනවා. ඕන්න ඔය ක්‍රියාවලියට පොදුවේ කියනවා එක නම. ඔය ක්‍රියාවලියට පොදුවේ කියන එක නම. ඔකට තමයි කියන්නේ ආශ්‍රිතිය මොන මතක තියාගන්න. ඔය ක්‍රියාවලිය කියන්නේ ආශ්‍රිතිය. හරි? ඒ කියන්නේ අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයේ සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයේ දක්වා අර්ධපාරගම්‍ය පටලයක් කරහා ජලාංශු පමණක් විතරණය වීම. ඔකට කියනවා අපි ආශ්‍රිතිය. ඒක මතක තියාගන්න හොඳට කටපාඩම් කරලා. හරි. එතකොට ඔන්න ආශ්‍රිතිය කියන එක දැන් ඔන්න කියලා දුන්නා. ඉක්මනට අපි ඒක ලියාගමු. හරි. දැන් ඔයාලගේ ටියුට් එක අතර ගන්න. ඔය ටියුට් එකේ තියෙනවා ඊළඟ පරීක්ෂණයක්. දැන් හොඳට මතක තියාගන්න මේ ආශ්‍රිතයයි විතරණය අතර ලොකු වෙනසක් නැහැ. ආශ්‍රිතය කියන්නේ විතරණය වගේමයි. නේද? අංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් අංශු සාන්ද්‍රණයේ අඩු තැනට ද්‍රව්‍යාංශ ගමන් කිරීමටනේ අපි කියන්නේ විතරණය කියලා. එතකොට ආශ්‍රිතය කියන්නේ ජලය ගැන විතරයි. අංශු සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් අංශු සාන්ද්‍රණයේ අඩු තැන දක්වා අර්ධපාරගම්‍ය පටලයක් කරා ජලය විතරක් ගමන් කරනවා. ඒක තමයි අපි කියන්නේ ආශ්‍රිතය කියලා. හරිද? ඒක ලේසි. ජලය විතරනේ ගමන් කරන්නේ. දැන් ඔන්න ඔයාලට දීලා තියෙනවා පරීක්ෂණයක්. ඒකේ තියෙන්නේ තිසල් පුනීලය කියලා එකක් තියෙනවා. තිසල් පුනීලය කියලා කියන්නේ පුනීල සාමාන්‍ය දාන පුනීලය අර මේ වගේ එකක්නේ. ඔහොම පුනීලෙන් අපි සාමාන්‍යයෙන් දන්නේ. ඒකේ කට තියෙන නිකන් වී අකුරක් වගේ හැඩයට. මේක මේ අර බටේ වගේ ඒ අර නැට් වගේ කොටස එච්චර දිග නෑ. හරිද? තිසල් පුනීලය කියන්නේ එහෙම නෙමෙයි. මේක උඩ කෝප්පේ වගේ තියෙනවා. මේ අර බටේ ගොඩක් දිගයි. සාමාන්‍ය අඩි 1.5ක් විතර වගේ දිගයි මේ බටේ. තිසල් පුනීලය කියන්නේ එහෙම එකක්. විවිධ පරීක්ෂණ ඒ කියන්නේ පරීක්ෂණ වල විවිධ අවස්ථාවලදී ඒක යොදා ගන්න ඕන වෙන නිසා ඒ වගේ පුනීල තියෙනවා. හරිද? තිසල් පුනීලයක් තමයි අපි ගන්නෙ. තිසල් පුනීලයක් අරගෙන සෙලෝපේන් කොලයක් ගන්න ඕනේ. සෙලෝපේන් පටල කියලා කියන්නේ ඔයාලා දන්නවා අර වෙසක් එක කාලෙදී බකට් තියනවා. බකට් දන්නවද? බකට් තියෙන්නේ. ඒක හදලා තියෙනවා එක જાතියක් තියෙනවා කඩදාසිය. පාට කඩදාසිය වලින් හදපු. ආයෙ තව එකක් තියෙනවා නිකන් ඉටි කොලේ වගේ එකකින් හදපු බකට් වර්ගයක්. දැකලා තියෙනවද ඔයාලා? පොලිතින් එකකින් හදලා වගේ පාට ඒ පාට පොලිතින් වගේ
පාට පොලිතින් වගේ තියෙන එක සමහර කෙනෙක් glass papers කියලා කියනවා. glass paper කියලා. කඩවල විකුණන්න ගියාම කියන්නේ එහෙම. එහෙම නැත්නම් නියමජන cellophane. ඒ cellophane කියන එක මේ සාමාන්‍ය ඉටි කොලයක් වගේ නෙමෙයි. සාමාන්‍ය ඉටි කොලේ වගේ නෙමෙයි මේ cellophane එක පොඩ්ඩක් එහෙම මේ ඇද්දොත් එහෙම චරස් කාලේ ඉරලා යනවා. පොඩි කණිය චර කාලේ පොඩි වෙනවා. ඉටි කොල එහෙම නෙමෙයි. මේකට කියන cellophane. ඔය cellophane කියන්නේ අර්ධ පාරගම්ම්‍ය පටලයක්. ඔය cellophane එක හරහා ජලයට ගමන් කරන්න පුළුවන්. cellophane කොලයක් දැම්මොත් එහෙනම් වතුරට පොඩ්ඩක් පෙඟෙන ගතියක් තියෙනවා. නිකන් සාමාන්‍ය ඉටි කොලේ වගේ නෙමෙයි. ඉටි කොලේ දෙම පෙඟෙන්නේ නැහනේ. දැන් අර වෙසක් ඉරෙල්ලන බකට් උනත් ඔයාලා දැකලා ඇති. ඒව රැයට පත්තු කරලා තියලා උදේට ගලවන්න යනකොට පිනිබාල තියෙද්දි අර cellophane එක වගේ තියෙන එක නිකම්ම ඉරෙන්න හදනවා වගේ නිකන් අපිට දැනෙන එක පෙඟිච්ච ගතිය. ඒකට හේතුව තමයි මේ cellophane කියන ඒක පොලිති ඉටිකොල වර්ගයක් කියලා කියමුකෝ අපි. අනේ ද්‍රව්‍ය තුලින් ජලාංශ වලට ගමන් කරන්න පුළුවන්. ජලාංශ වලට හොඳට ගමන් කරන්න පුළුවන් එකක් ඒක. හොඳට කියන්නේ හිමි යනවා යට. සාමාන්‍ය විදිහට ගමන් කරන්න පුළුවන් යට. එහෙනම් ජලාංශ විතරක් ගමන් කරන්න පුළුවන් පටලයක් තමයි cellophane කියලා කියන්නේ. එහම cellophane කොලයක් අරගන්න. අපි තිසල් පුණීල ගන්න අනිත් පැත්ත හරවලා. හරි. මේ තියෙන තිසල් පුණීල. මේ තියෙන කාට. මේ තිසල් පුණීලයට තමයි අපි යටට දාන්නේ අර cellophane පටලය. මම ඒක රතු පාටින් මෙහෙම අදිනවා. ඔන්න cellophane පටලේ ඇලෙව්වා. දැන් මේකට දානවා. හරිද? මේකට දානවා මේක ඇතුළට පුරවනවා ලුණු ද්‍රාවණයක්. ලුණු. හැබැයි ලුණු ද්‍රාවණය කියන එකේ ලුණු හොඳට දිය කරලා ඒක අපද්‍රව්‍ය තියෙන ඒවා පෙරලා අයින් කරලා තමයි මේකට අපි දාන්නේ. ඉතින් ලුණු කියන එක ආවරණයනේ වතුර වගේමනේ. ඉතින් ජලය සහ ලුණු දෙක වෙන් කරගන්න බැරි නිසා මොකද දන්නවද කරන්නේ? මේ ලුණු ද්‍රාවණයට කොන්ඩිස් චුට්ටක් දානවා. කොන්ඩිස් දැම්මම දම් පාට වෙනවනේ. කොන්ඩිස් චූටි කැටියක් දාලා කලතන. එතකොට මේක දම් පාටයි. දැන් දම් පාට ලුණු ද්‍රාවණයක් ඔන්න අපිට තියෙනවා. දම් පාට ලුණු ද්‍රාවණය අපි මේකට පුරවනවා. මෙන්න මේ කාණ්ඩ දැන් මේකට පුරවලා තියෙන දම් පාට ලුණු ද්‍රාවණය. දැන් මේක අනිත් පැත්ත හරවලා තමයි තියෙන්නේ. හරිද? මේක අනිත් පැත්ත හරවලා තියෙන්නේ. දැන් මෙයා අපි ජල බඳුනක මුණින් අතට හරවනවා. ජල බඳුනක මෙයා අපි ගිල්ලනවා මෙහෙම. දැන් මේකේ තියෙන ජලය. මේකේ තියෙන ජලය. මේක ඇතුලේ තියෙන මොනවද? තිසල් පුණිල ඇතුලේ තියෙන මොනවද? කොණ්ඩිස් ලුණු ද්‍රාවණය. කොණ්ඩිස් යදු ලුණු ද්‍රාවණය. කොණ්ඩිස් යදු ලුණු ද්‍රාවණය නේද? අපි යන මම මේක ලියනවා දම් පැහැති ලුණු ද්‍රාවණය කියලා. හරි? දම් පැහැති ලුණු ද්‍රාවණය කියලා දැම්මා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. cellophane පටලය හරහා ජලාංශ වලට එහෙම යන්න පුළුවන් වුණාට ලුණු අංශ වලට යන්න බෑ. ලුණු අංශු cellophane පටලයේ තියෙන සිදුරු වලට වඩා විශාලයි. ලුණු අංශු cellophane පටලයේ සිදුරු වලට වඩා විශාලයි. එහෙනම් මේ cellophane පටලය හරහා ගමන් කරන්නේ ජලාංශද ලුණු අංශද? ජලාංශ. ජලාංශ ගමන් කරනවා. ඒ කියන්නේ මට දැන් කියන්නකෝ ජලාංශ ගමන් කරන්නේ තිසල් පුණීලයේ සිට ජල බඳුන දක්වාද ජල බඳුනේ සිට තිසල් පුණීලයටද? ජල බඳුනේ ජල බඳුනේ සිට තිසල් පුණීලය දක්වා මේ අංශු ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ?
ජල බඳුනේ ඉඳන් ජලාංශු දිසල්පුණියට ගමන් කරනකොට අපිට මේකේ දකින්න ලැබෙන වෙනසක් කියන්නේ. මේක ඇතුළේ ජලාංශ එනවා. මොකද වෙන්නේ? ඒකේ තියෙන ද්‍රව පරිමාණය ඉහළ යනවා. කොණ්ඩේ මෙයාගේ ද්‍රව මට්ටම ඉහළ යනවා. මේ ආරම්භය. මේ ටික වෙලාවකට පස්සේ අපිට පේනවා මේ ද්‍රව කඳ මෙන්න මෙහෙම උඩට යනවා. මෙන්න පසුව බලන්න මේ ටික වෙලාවකට පස්සේ අපිට පේනවා මේ ද්‍රව කඳ ඉහළ ගිහිල්ලා. එහෙනම් ඒකෙන් අපිට කියන්න බෑ දැන් මේ ද්‍රව කඳ ඉහළ යන්න නම් අනිවාර්යෙන් ජලය මේකට එන්න. දැන් කෙනෙකුට කියන්න පුළුවන් නේ මේකෙන්. හරි. ජලයත් මේක ඇතුළට ආවා තමයි. හැබැයි ජලය ආවට ලුණුත් මේක ඇතුළට යන්න ඇතිනේ. ලුණුත් මෙහාට යන්න ඇතිනේ. ලුණුත් යන්න ඇතිනේ භාජනයේට. එහෙම කියලා කාට හරි කියන්න පුළුවන්ද බැරිද? ජලය ආපු එක ඇත්ත. ලුණු ටිකක් හරි යන්න ඇති කියලා කිව්වොත් මේක. ලුණු චුට්ටක්වත් එළියට ගියේ නැහැ කියලා ඔයාලට ඔප්පු කරන්න පුළුවන්. ජල බඳුනේ ජලයට මේ කොණ්ඩිස් අංශු ගමන් කරලා නැහැ. හරි. මේක ඇතුලේ තියෙන ඒවා එළියට ගියා නම් මේ ජල බඳුන දම් පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක අවඩ ටික දම් පාට එළියට යනවා පේන්න ඕනේ නේද? ඒ කියන්නේ කොණ්ඩිස් අංශු මේ එළියට ගිහිල්ලා නැහැ. කොණ්ඩිස් අංශු එළියට ගියා නම් ඕන අපිට කියන්න පුළුවන් මේක ඇතුලේ තිබ්බවත් එළියට ආවා කියලා. කොණ්ඩිස් අංශු එළියට ඇවිල්ලා නැහැ. එළියට එන්නේ නැහැ. ඇයි ඒ? ලුණු අංශු වලටවත් කොණ්ඩිස් අංශු වලටවත් මේක හරහා ගමන් කරන්න බැරි නිසා. මේ කියන්නේ ඇතුලේ තිබ්බ ද්‍රවය එළියට ඇවිල්ලා නැහැ. හැබැයි එළියේ තිබිච්ච ද්‍රවය මේ සෙලෝපේන් පටලය හරහා ඇතුලට ගිහිල්ලා. එහෙනම් බලන්නකෝ තාණ්ඩනය වැඩි ස්ථානයේ සිට තාණ්ඩනය අඩු ස්ථානයේ දක්වා අර්ධපාරගම්‍ය පටලයක් තුලින් ජලාංශ විතරයි ගමන් කළේ. එහෙනම් මෙන්න මෙතන සිදුවෙච්ච මේ ක්‍රියාවලියට අපිට තනි නමක් දෙන්න පුළුවන්. මොකක්ද දෙන්න පුළුවන් තනි නම? ආශ්‍රිතිය. මේකට අපිට කියන්න පුළුවන් ආශ්‍රිතිය කියලා. ඔන්න දැන් මේ ඔයාලට ගෙදරදී කරන්න තියෙන වැඩක් මේක. ගෙදරදී කරන්න තියෙන වැඩක් මේක පරීක්ෂණය කරලා බලන්න. හරිද? දැන් මෙහෙමයි. මේ කියන පරීක්ෂණ සමහර ඒවා 100%ක් සාර්ථක වෙන්නේ නැති වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි 100% සාර්ථක විදිහට මේක කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරිද? මේක 100% සාර්ථක වෙන්න කරන විදිහ මම කියලා දෙන්නම්. දැන් මේකේ තියෙන්නේ ඔන්න බලන්න ඔයාලට ටියුට් එක ඊට පස්සේ අර තියෙනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙවෙනි එක. අර්ථාපල් අලයක මැද විශාල සිදුරක් සාදා. එයින් අඩක් පමණ සාන්ද්‍ර ලුණු ද්‍රාවණයකින් පුරවන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න කියන්නේ. අර්ථාපල් ගෙඩියක් ගන්නවා එහෙම. අර්ථාපල් ගෙඩියක් ගන්නවා. අරගෙන ඒක මැද මෙන්න මේ වගේ කොටුවක් කපන්න කියලා කියන්නේ. මේ විදිහට මැද කොට්ටුවක් වලක් හාරන්න කියලා කියන්නේ. ඕනම වලක් වගේ එකක් හාරන්න කියලා තමයි කියන්නේ. හරිද? ඊළඟට මොකද්ද කියන්නේ? අර හොඳට ලුණු ඔයාලා ගෙදර තියෙන ලුණු බෝතලයක හරි මොකක්ද දාලා තියෙනවා දිය කරන්න. හරිද? ආන්න ඒක. හරිද? ඒක අරගෙන ඒක හොඳට ලුණු ටික දිය කරලා ඒ දිය කරපු ලුණු ටික අරගෙන මේකේ පුරවන්න. මේ ගොඩක්ම නෙමෙයි චුට්ටක් පුරවන්න. චුට්ටක් ලුණු පුරවන්න භාගයක්වත් පුරවන්න ඕනේ නැහැ. චුට්ටක් ලුණු පුරවන්න. පුරවලා මේක වෙනත් ජල බඳුනක තියන්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේක දැන් මෙහෙම තිබ්බම අර බෝට්ටු වගේ මේක පාවෙන්න පටන් ගන්නවා. මෙයා දැන් අර බෝට්ටු වගේ පාවෙන්න පටන් ගන්නවා. මේක ජලය. මේක තියෙන්නේ ලුණු. ටික තියෙන ලුණු. මට කියන්නකො ටික වෙලාවකින් ඔයාලට මොකක්ද දැක ගන්න ලැබෙයිද? ලුණු සංක්‍රියාවලිය තුල ජලය ඇතුළු වීම දැන් මේක මෙහෙම හරියද මේ අර්ථාපල් කියන්නේ අර්ධපාරගාමී පටලයක්. දැන් ස්වභාවික ශාක කොටස් ඒ කියන්නේ ස්වභාවික ශාක කොටස් ශාකවල පළ
එහෙම නැත්නම් ශාකයක අල කෑල්ල, ශාක පත්‍ර කෑල්ල, ශාකයක කඳක පොත්ත. ආන් ඒ වගේ ඕනම එකක්. අර්ධපාරගම්මේ පටල. ඒ ඕන අර්ධපාරගම්මේ පටලයක් තුළින් ජලය ගමන් කරනවා. ඒක තමයි විශේෂත්වය. මේ ශාක වල තියෙන ස්වභාවික කොටස් තියෙනවනේ. හරි? ශාක වල තියෙන ස්වභාවික කොටස් ශාක ඵලයක කෑල්ලක් වෙන්න පුළුවන්, ශාක සිවියක්, දැන් ලූණු නම් ලූණු සිවියක්. හරි? ඒ වගේ ඊළඟට ගහක පොත්තක්, පොත්තක තියෙන සිවියක්. ඒ වගේ මොකක් හරි ගත්තොත් ඒ හැම එකක් හරහාම ජලාංශු හොඳට ගමන් කරනවා. හැබැයි වෙන වෙන ද්‍රව්‍ය ගමන් කරන්නේ නැහැ. දැන් අල කෑල්ල කියන්නේත් එහෙම එකක්. මේකත් අර්ධපාරගම්මේ පටලයක්. මේක හරහා ජලයංශ වලට ගමන් කරන්න පුළුවන්. හැබැයි ලුණු අංශ වලට එහෙම ලේසියෙන් ගමන් කරන්න බෑ. ලුණු අංශ එහෙම ගමන් කරන්න ඒ ලුණු අංශ වලට එහෙම ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේ අර්ථාපල තැම්බුවොත් නම් පුළුවන්. එතකොට ඇතුලේ තියෙන ෆයිල් පැලිලා පුපුරලා ගිහිල්ලා මතකද අර කිව්වා ගිසතියේ ශාක පත්‍රය තම්බනකොට ඒක ඇතුලේ තියෙන ෆයිල් පුපුරලා ඒ හරිත ප්‍රදේලියට එනවා එහෙම කිව්වනේ. ආන් ඒ වගේ තමයි. තැම්බුවොත් ලුණු යනවා ඇතුලට. එතකොට ඒක ඇතුලේ තියෙන අර තැම්බිලා පැලෙනවා. එතකොට සිදුරු වල විෂ ප්‍රමාණය ලොකු වෙනවා. එහෙම නැතුව තම්බපු එක නෙමෙයි තම්බපු නැති එක. ආන්න ඒකක් ගත්තොත් ඒවයි ලුණු අංශ වලට ගමන් කරන්න බෑ. සීනි අංශ දැම්මොත් සීනි වලට ගමන් කරන්නත් බෑ. මේකට පැණි දැම්මොත් එහෙම පැණි වල තියෙන සීනි අංශනේ ඒවට ගමන් කරන්න බෑ. හැබැයි ජලයට පුළුවන් ගමන් කරන්න. මෙතනත් එහෙමයි. ජලයට පුළුවන්. එතකොට මේකේ ජලය ගමන් කරන්නේ කොහින්ද කොහාටද? ඉක්මනට. මේකේ ජලය ගමන් බඳුනේ කරන්නේ ඉඳන් සාන්ද්‍ර ජල බඳුනේ සිට මේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණයට තමයි ගමන් කරන්නේ. ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? ටික වෙලාවක් යද්දි අපිට තේනවා. හරිද? මෙයා ටික ටික මෙයාගේ ජල මට්ටම ඉහළට එනවා. සමහරට ගොඩක් වෙලා තිබ්බොත් මේ ජල මට්ටම ඉහළට ඇවිල්ලා ජලය මෙහෙම උතුරලා යන්නත් පුළුවන්. ඒ තරමට මේ ජල බඳුනේ සිට මේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණය තුළට ජලය මොනවාද වෙන්නේ? ජල බඳුනේ සිට මේ අර්ථාපල් පටලය හරහා සාන්ද්‍ර ලුණු තුළට ජලය මොකද්ද වෙන්නේ? ගමන් කරනවා. ඔව් ගමන් කරනවා. අපි කියන්න ඕනේ කොහමද? ආශෘතිය මගින් ගමන් කරනවා. ඔක විතරණය තමයිනේ. සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැන දක්වා විතරණයක්නේ. ඒ වුණාට අපි දැන් මෙතෙන්දි කියන්නේ ආශෘතිය මගින් ගමන් කරනවා කියලා. ආශෘතිය මගින් ගමන් කරනවා. දැන් ඔයාලා ඒක තනියෙන් ලියන්න ඕනේ. හරිද? තනියෙන් ලියන්න ඕනේ. ගා ටියුට් එක අරන් බලන්නකෝ. එකක් තියෙනවා තනියෙන් ලියන්න ඕනේ. දැන් ඕකම අනිත් පැත්තට කරනවා. මොකක්ද අනිත් පැත්තට කරනවා කියන්නේ? මෙහෙම කරනවා. වැඩක් නැහැ යන්නේ කියලා වෙලාව බලමු දැන් කීයද කියලා. 6:18යි. දැන් මේ එළියට දාන්නේ සාන්ද්‍ර ලුණු එළියට දානවා. ඇතුළට දානවා ජලය. ඔව්. දැන් මොකද වෙන්න ඕනේ? දැන් මොකක්ද වෙන්නේ? මේ අල කැබැල්ල තුල තියෙන ජල මට්ටම අල කැබැල්ල තුල තියෙන ජල මට්ටම ටික අඩු වෙන්නේ ඇයි ඒ? අහල යනවා. අල කැබැල්ල තුල සිට මේ අර්ධපාරගමේ පටලය හරහා ආශෘතිය මගින් ජලය සාන්ද්‍ර ලුණු ද්‍රාවණය දක්වා ගමන් කිරීම නිසා. හරිද? දැන් මේ පරීක්ෂණ වලට ගෙදරදී කළ බලද්දී මෙහෙම අර්ථාපල ගෙඩිය මෙහෙම කෑරුවොත් එහෙම පොඩ්ඩක් මේක මේ හරියට වැඩේ කරන්නේ නැති තත්ත්වයක් වෙනවා. ඒකට හොඳම වැඩේ තමයි මොකද දන්නවද? මේ හරිය ඝනකම වැඩි, මේ හරිය ඝනකම අඩුයි, මෙහි ඝනකම වැඩි, මේ හරිය වැඩි. ඒසම මේකට වැඩක් තියෙනවා. මේකට ටිකක් ලොකු අර්ථාපල ගෙඩියක් ගන්න. දැන් මෙහෙමනේ මේ පරීක්ෂණය කරද්දී අර්ථාපල කෑල්ලක් ඉතින් අහක යනවා.
ඉතින් එහෙම වෙනවා ඉතින්. හරිද? අර්ථාපල කැලලක් ඉතින් අහක යනවා. අර්ථාපල කැලලක් අහක ගියාට කමක් නැහැ. ඉගෙන ගන්නවනේ. හරි? නේද? අර්ථාපල කැලලක් අහක ගියාට මොකද? ඉගෙන ගන්නවනේ. ඒ නිසා මෙහෙම කරන්න ඕනේ. අර්ථාපල ලොකු තියෙන ටික ලොකු අර්ථාපල ගෙඩියක් ගන්න. දැන් ගෙදර තියෙන අර්ථාපල ගෙඩි නෙමෙයි අර්ථාපල අල කියන්නේ. ගෙදර අර්ථාපල ලොකු ඒවා නැත්තම් කියන්න අම්මට හරි තාත්තට හරි අල ගේනකොට ටිකක් තඩි එකක් හොයලා ගේන්න කියලා. ලොකු එකක් බෝල ගෙඩිය වගේ. සමහරවිට නිකන් පැදලි වගේ. ඒවා නෙමෙයි. බෝල ගෙඩිය වගේ ලොකු එකක් හොයාගෙන එන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලා මේක කරන්න මොකද්ද? අරගෙන පිහියෙන් ගානට. අම්මට කිව්වනම් මේක කරයි. මේක මට හතරක් කරලා දෙන්න කියන්නේ. මේක මේ පැත්තෙන් කපන්න. මේ පැත්තනොත් මෙහෙම කපන්න. මේ පැත්තනොත් මෙහෙම කපන්න. මෙහෙනුත් මෙහෙම කපන්න. හතර පැත්තෙන් කොහොම කපලා අර සබන් කෑල්ල වගේ කුට්ටිය වගේ හදාගන්න. චීස් කෑල්ල වගේ මේ. ඕනම චීස් කෑල්ල වගේ හත ගානට කුට්ටිය වගේ හදාගන්න හතර පැත්තෙන්. හොඳ ලස්සනට ඔක හදාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේක ඔයාලා මේක කරන්න යන්න එපා. මේක දිහා පරිස්සමෙන් කරන්න ඕන. ඔයාලට පුළුවන් කරන්න කමක් නැහැ. මේක ඇතුළේ මෙහෙම ගානට හාරගන්න. මේ ආරද්ධි පරිස්සමෙන් හිල්ලලා මේක හිල්ලනොත් තරක්. හිල් වෙන්නේ නැති වෙන්න මේක මෙහෙම හාර ගන්න. පරිස්සමට මේක හාර ගන්න. ආන්න දැන් හරි. මේක පරිස්සමට මෙහෙම හාරගත්තා නම් ආරයි. දැන් හරි. ඔන්න දැන් වැඩි නැහැ. දැන් පරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔහොම හාරගත්ත එකට තමයි අපි ඉස්සෙල්ලා ලුණු ටිකක් ඇතුළට දාලා බලන්නේ. එතකොට පා කරලා තිබ්බම ටික වෙලාවකින් අපිට පේන ඇතුළේ තියෙන ලුණු මට්ටම, ද්‍රව මට්ටම ඉඳලා. ඊට පස්සේ ඒක අපි සෝදලා පැත්තකින් තියනවා. මේක සෝදලා අයින් කරනවා. අයින් කරලා ටිකක් ඊට පස්සේ මේක ඇතුළට වතුර පුරවනවා. වතුර පුරවලා ලුණු භාජනයක මෙයා ගිල්ලනවා. ටික වෙලාවක් යනකොට පේන්නේ ටික මෙයාගේ ලුණු මට්ටම පාරට යනවා. ඒ කියන්නේ මේ අර්ධපාරගමේ පටලය හරහා අවස්ථා දෙකේදීම ජලය විතරයි ගමන් කරේ. ඔක තමයි ආසුතිය කියන්නේ. එතකොට එතන 2 සහ 3 කියන ප්‍රැක්ටිකල් දෙක ගෙදරදී කරලා මට අනිවාර්යයෙන් WhatsApp කරන්න ඕනේ. හරි. 4 වෙනි එක අනිත් පැත්තේ තියෙන ගස්ලබු පිත්තක් කතාව බලන්න. ගස්ලබු පිත්තක් තුලට සාන්ද්‍ර සීනිද්‍රාවණයක් පුරවා. එය ජල බඳුනක ගිල්ලෝ විට කුමක් නිරීක්ෂණය කළ හැකිද? ගස්ලබු පිත්ත කියන එක දන්නවද? ගස්ලබු පිත්ත දන්නවද? ක්‍රිකට් පිත්ත දන්නවනේ. ඒ වගේ එකක් නෙමෙයි. හරිද? ගස්ලබු පිත්ත කියන්නේ ගස්ලබු බටයක්. පැපොල් බටේක තමයි කියන්නේ ගස්ලබු පිත්ත කියලා. පැපොල් බටේ කියන එක ගන්න ඕනේ මෙහෙම. දැන් ගහින් කඩලා ගන්න ඕනේ අලුත් එකක්. වැටිච්ච ඉදිලා වැටිච්ච ඒවා නෙමෙයි. ගහින් කඩලා ගන්න ඕනේ මේ. ඕන්න ඔහොමනේ තියෙන්නේ. මෙතන ඕන්න ඔහොම මේකේ ලොකු කොළයක් තියෙනවනේ මෙන්න. ගස්ලබු කොළේ ඔහොම තියෙනවනේ. ඔය ගස්ලබු කොළේ මේ කොළ ටික තියෙන්න ඕනේ. මේ කොළ ටික තියෙද්දි මෙන්න මේ ටික කපලා කොළ ටික අයින් කරන්න. කොළ ඉස්සරහට එතකොට මේක ගස්ලබු පිත්ත කියන්නේ ඔන්න ඔහොම කැල්ලක්. ඉස්සරහ වැහිලා තියෙන්න ඕනේ. මේ ඉස්සරහ වැහිලා තියෙන්න ඕනේ. මේක මේ ගොඩාක් මෝරුපු ගස්ලබු පිත්තක් ගන්න එපා. සාමාන්‍ය ලපටි එකක් ගන්න. ඉස්සරහ වැහිලා තියෙන්න. ඉස්සරහ වැහිච්ච ගස්ලබු පිත්තක් තමයි ගන්න. හරි. දැන් මොකද්ද කරන්නේ? මේකේ කියලා තියෙන්නේ ගස්ලබු පිත්තක් අරගෙන එයට සාන්ද්‍ර සීනිද්‍රාවණයක්. ඒ කියන්නේ සීනි හොඳට වතුරේ දිය කරලා පුළුවන් තරම් දිය කරන්න බැරි තරමට දිය කරලා ඒකට මේක මේ පුරව ගන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම. ගස්ලබු පිත්තක් අරගෙන දැන් මේකේ මේ භාගයක් විතර සීනිද්‍රාවණය. මේ තියෙන්නේ සීනිද්‍රාවණේ පුරව ගන්න කියලා. ඊට පස්සේ මෙයා ජල බඳුනක ගිල්වලා තියන්නලු. මෙයා ජල බඳුනක මෙහෙම ගිල්වලා තියන්න කියලා තමයි කියන්නේ. දැන් මෙහෙම හරිද? මෙයා ජල බඳුනක මෙහෙම ගිල්වලා තියද්දී මේකේ පරීක්ෂණයේ ප්‍රතිඵලය බලා ගන්න ගොඩක් වෙලා යනවා. මේ විනාඩින් දෙකෙන් පේන්නේ නැහැ. සමහරට උදේ කියලා හවස බලන්න ඕන. ඔයාලා මෙහෙම කරන්න. ওই බටේ උඩින් ඇහැ තියලා බලන්න. ඇහැ තියලා බලලා අපිට පොඩ්ඩක් ඇඟිල්ලෙන් ලකුණු කර ගන්න පුළුවන්. මෙන්න මේ හරියට වගේ සීනි තියෙනවා කියලා. එතන මොකක් හරි පෑනකින් එකක් ගහගන්න. ඊට පස්සේ උදේ නම් ওই වැඩේ කරේ. ඔක කොහොම තියෙන්න අරින්ද වතුර එකේ. හවස බලන්න. හවස බලනකොට ඔයාලට පේන්නේ මේ වතුර මට්ටම මේ කට ළඟට එනකම් වගේ ඇවිල්ලා.
එහෙනම් මට කියන්න කොයි පැත්තටද ජලය ගියේ? ජලාංශු ගමන් කරේ මොන පැත්තටද? ජල භාජනයේ සිට ගස්ලපු පිත්ත ජලබඳුනේ සිට ජල භාජනයේ සිට ජල බඳුනේ සිට ගස්ලපු පිත්ත ගස්ලපු තුලට පිත්ත තුලට තමයි ජල භාජනයේ නේද? ජල බඳුනේ සිට ගස්ලපු පිත්ත තුලට තමයි ජලාංශු ගමන් කරේ. එතකොට ගස්ලපු පිත්ත අර්ධපාරගාමී පටලයක්. මෙතන සිදුවන ක්‍රියාවලිය තමයි ආසුතිය. මෙතන සිදුවන ක්‍රියාවලිය තමයි ආසුතිය. හරි? right. ඊළඟ පස්වෙනි එක 5. වෙලා කියලා 7ට කිට්ටු නැහැ තාම. 6:26 තව එකක්. පස්වෙනි එක. ඔන්න බලන්න මේක මම ඔයාලට දැන් කියලා දෙනවා. මේක මම කියලා දෙනවා මේ තියෙන රූප සටහන ඔයාලට නිකන් බැලුවට තේරෙන්නේ නැහැ. මම තේරෙන්නේ මේ රූප සටහන අඳිනවා. හරිද? මේ රූප සටහන ඔයාලට විතරක් නෙමෙයි 10 වසරේ 11 වසරේ අයියලා අක්කලාටවත් මේක තේරෙන්නේ නැහැ. මේ රූප සටහන දැක්කට තේරෙන්නේ නැහැ. මේ රූප සටහන හරියට අඳින්න ඕනේ. ඒක තේරෙන්නේ. ඔයාලා දන්නවනේ ශාකවල තියෙනවනේ මුල්. ශාකවල මුල් තියෙනවනේ. හරි. මේ තියෙන්නේ ශාකයක්. මේ තියෙන්නේ ශාකයක්. මෙයාගේ මුල් මේ මුදුන් මුල මේ මුදුන් මුලින් එන පාර්ශ්වයක මුල් මෙහෙම තියෙනවා. මේ මුදුන් මුලින් එන පාර්ශ්වයක මුල්. හරිද? මේ පාර්ශ්වික මුල් පව අපේ ඇහැට පේනවනේ. හැබැයි ඔය මුලේ කෙලවර මේ මුල් වල කෙලවර තියෙනවා ඇහැට පේන්නේ නැති අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් තරමේ ඉතා සියුම් මුල්. ඉතා චූටි අන්වීක්ෂයෙන් තමයි මේක බලන්න පුළුවන් හොඳට. අපි නිකන් බැලුවම නිකන් යාන්තම් නිකන් කෙස් ගහටත් වඩා පුංචි වගේ යාන්තමට පේනවා මේ මුල්. හැබැයි අන්වීක්ෂයෙන් තමයි හොඳටම පේන්නේ. හරි? අන්වීක්ෂයෙන් තමයි හොඳටම මේවා පේන්නේ. අපි හිතමුකෝ මෙහෙම. අපි හිතමුකෝ දැන් මේ තියෙන්නේ ඒ වගේ චූටි මුලක් කියලා හිතන්නකෝ. දැන් මෙතනින් මෙහෙම එන මේ පාර්ශ්වික මුල් මෙහෙම එනවා. මේ පාර්ශ්වික මුලේ මෙතනින් මෙහෙම චූටි මේ කෙන්ද වගේ මුලක් ඇවිල්ලා තියෙනවා. ඕක තමයි චූටි මුල නේ. යන්තම් පේනනේ මම චූටි දැන්න මුලක් නේ. මෙයාගේ පාර්ශ්වික මුල මේකින් ආව මේ චූටි කෙන්ද වගේ මුල. කෙස් ගහක් වගේ. කෙස් ගහක් වගේ නිසා අපි කියනකොට මූල කේශය කියලා. කෙස් ගහක් වගේ මුලක් නිසා අපි කියනවා ඒකට මූල කේශය කියලා. හරිද? මේ මූල කේශය දැන් මම මෙන්න මේ හරියෙන් මම මේක කපනවා මෙන්න. සියුම්ම බ්ලේඩ් එකකින් කපලා අන්වීක්ෂයෙන් තියලා බලනවා. හරි. ඕක සියුම් විදියට කපලා මේ හරියනේ මූල කේශය තියෙන තැනින් සියුම් විදියට කපලා අන්වීක්ෂයට තියලා බලනවා. ඒ අන්වීක්ෂයට තියලා බැලුවොත් දැන් මෙන්න මේ කොටස හරි. මේ කෑල්ල කපලා අන්වීක්ෂයට තියලා බලනවා. බැලුවා මට මෙන්න මෙහෙම පේන්නේ. මට මෙන්න මෙහෙම තමයි පේන්නේ. මට මෙන්න මෙහෙම ලොකුවට පේනවා අර පාර්ශ්වික මුල. මේක තමයි ලොකු මුල. මේකෙන් දැන් මෙන්න මෙහෙම ආවනේ. මේ ගහෙන් මෙහෙම ආපු මුල තිබ්බනේ. පැත්තකින්. ඒ මුලෙන් එළියට ගිය අර කෙන්ද වගේ මුල තමයි මේ. ඒ මුලින් එළියට ගිය කෙන්ද වගේ මුල තමයි ඔය තියෙන්නේ. හරිද? මේක තමයි මූලකේශය. දැන් මෙහෙම හරහට ගැටුවේ මම. මේ හරහට කපපු එක තමයි මම දැන් මම මේ පෙන්නන්නේ. කොට මේ ලොකුවට පේන්නේ මෙන්න මේ මුල. ලොකුවට පේන්නේ මේ මුල. මේ පැත්තකින් මෙන්න මේ පැත්තකින් මෙන්න මෙහෙම තියෙනවා. මේක තමයි අර කෙන්ද වගේ ගිය මුල. දැන් මේ ලොකුවට පේන්නේ. එහෙනම් මේකට නමක් කියන්න බලන්න මට මේ මුලට. මේ කෙන්ද වගේ ආපු එකට කියන්නේ මොකක් කියලාද? මූලකේශය. මේක තමයි මූලකේශය. හරිද? මේක තමයි මූලකේශය. දැන් එතකොට මේ තියෙන අර ලොකු මුල එයාගෙන් කෙන්ද වගේ විදාපුව එක තමයි මේ තියෙන මූලකේශය. දැන් මේ මූලකේශය කියන එක හැදිලා තියෙන්නේ මේ තනි සෛලයකින්. එක සෛලයකින් එක්ක සෛල දෙකක් විතර මේක දිග වැඩි ඉති සෛල දෙකක් විතර වගේ වෙනවා. නැත්නම් එක සෛලයක්. හරිද? මෙන්න මේක මේ මූල මේක වටේ තියෙනවා මෙහෙම. හරිද? මේ වටේ තියෙනවා
මේ වටේම තියෙනවා අපිචර්මීය සෛල කියලා අපි කියන්නේ මේ. මම මේක අඳිනවා බලන් ඉන්න. ඉඳා ගන්න එපා. හරිද? අර කට්ටිය ඈනුම් යනවා සමහර අය. මේ අර මුල මේ මුලේ ඇතුලේ තියෙන සෛල වර්ග මේ තියෙන්නේ. මේ මුලේ ඇතුලේ තියෙන සෛල වර්ග තමයි මම මේ අඳින්නේ. හරිද? මුල ඇතුලේ එක જાති සෛල තියෙනවා ඉතින් කොහොමද? හරිද? මේ මැද තියෙනවා මේකේ මැද තියෙනවා ජලය ගෙනියන පටකය සෛලම් පටකය. මේ මැද තියෙන එක. මේක තමයි සෛලම් පටකය. ඔය සෛලම් පටකය තුලින් තමයි ජලය ගෙනියන්නේ. දැන් මේ විදිහට මෙහෙම මේ සෛල තියෙනවා දැන් ගොඩක්. හරි දැන් ඔය ඇන්දේ මුලේ මුල හරහට කපුවම තියෙන විදිය. අර කෙලින් පහට තිබ්බ මුල හරහට කපලා දැන් ඉස්සරහින් තමයි බලන්නේ. දැන් මේක තමයි මුල. මේක තමයි මුලින් එළියට ආපු චූටි කෙස් ගහ වගේ මූල කේසය. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලගේ පොතේ ටියුට් එකේ තියෙන රූපයක්. දැන් මේක එළියේ තියෙන මේ තියෙන පස් අංශු. මේ තියෙන පස් අංශු. මේ ඔක්කොම පස් අංශු. මේ පස් අංශු. මේ මූල කේසය කියන නම මකනවා. මේ ඔක්කොම පස් අංශු. හරිද? මේ ඔක්කොම ටික තියෙන පස් අංශු. දැන් මේ පස් අංශු අතර තියෙනවා ජල අංශු මෙහෙම. මේ රතු පාටින් මම අඳින ජල අංශු. මේ රතු පාටින් අඳින නම ජල අංශු. මේ ජල අංශු. දැන් මොකද වෙන්නේ? මූල කේශය තුල ජලාංශු සාන්ද්‍රණය අඩුයි. මූල කේශය තුල ජලාංශු සාන්ද්‍රණය අඩුයි. පස් අංශු අතර ජලාංශු සාන්ද්‍රණය වැඩි. එහෙනම් කොහාටද ජලය ගමන් කරන්නේ? කොහාටද ජලය ගමන් කරන්නේ? ශාක සෛල කියලා නෙමෙයි මම මේකට කිව්වේ. මූල කේශය. මූල කේශය. ඒ කියන්නේ පස් අංශු අතර ජල සාන්ද්‍රණය වැඩි. මූල කේශය තුල ජල සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා පස් අංශු අතර ඉඳන් මූල කේශය තුලට ජලය මොකක් මගින්ද යන්නේ? මේක විතරණය මගින්ද ආශ්‍රිතයද මෙතන? ආශ්‍රිතය. හරිද? ඒ කියන්නේ මෙයා අර්ධ පාර ගමේ පටලයක්. ආශ්‍රිතය මගින් මෙයා එනවා. ඕන්න. ආශ්‍රිතය මගින් මෙයා එනවා. හරිද?
ආසුතිය මගින් මේ ජලය මූලකේශය තුළට එනවා. හරි. දැන් මොන බලන්න. ආසුතිය මගින් ජලය මූලකේශය තුළට ආවම හරි හොඳට බලා ගන්න. දැන් මේ මූලකේශය තුළ ජලය වැඩි වෙනවනේ. දැන් මේ මූලකේශය තුළ ජල ප්‍රමාණය වැඩි. මේ පැත්තේ සෛල ගත්තොත් මේ මූලකේශයේ මෙහෙන් තියෙන සෛල ගත්තොත් මෙයාලගේ ජල සාන්ද්‍රණය අඩුයි, මෙයාලගේ ජල සාන්ද්‍රණය වැඩි. හරි. මොකද දැන් වෙන්නේ? මෙයා දැන් මේක ඇතුළේ ජලය පිරලා මෙයාගේ ජල සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ සෛල වල ජල සාන්ද්‍රණය අඩුයි. දැන් මොකද වෙන්නේ? මෙයාගෙන් මේ සෛල වලට ජලය ආසුතිය මගින් එනවා. ඔන්න දැන් ඊළඟ වැඩේ. දැන් ඔයාලට කියන්න පුළුවන් ඊළඟට මොකද්ද වෙන්නේ? මෙයාලගේ ජල සාන්ද්‍රණය දැන් පොළේ තිබ්බ ජලය මූලකේශයට ආවා. මූලකේශය තුළ ජල සාන්ද්‍රණය වැඩි වුණා. හරිද? මූලකේශය තුළ ජල සාන්ද්‍රණය වැඩි, මේ පැත්තේ සෛල වල ජල සාන්ද්‍රණය අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? මූලකේශයේ ඉඳන් ජලය එනවා මේ සෛල වල. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් හිතලා කියන්න ඊළඟට මොකද වෙන්නේ? ඉක්මන් කරන්න. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ සෛල ජලයෙන් පිරෙනවා. මේ සෛල ජලයෙන් පිරෙනවා. මේ සෛල තුළ ජල සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි. සාන්ද්‍රණය වැඩි. ඔව් මෙයාගේ ජල සාන්ද්‍රණය වැඩි. ඇතුලෙන් තියෙන සෛල වල ජල සාන්ද්‍රණය අඩුයි. අඩුයි. දැන් මොකද වෙන්නේ? මෙයාලගෙන් ජලය මේ ඇතුලේ තියෙන සෛල වලට ආසුතිය මගින් ගමන් කරනවා. දැන් ඊළඟට මොකද වෙන්න ඕනේ? දැන් ඊළඟ තනින් කියන්නේ පටක වලින් අනිත් පටකවලට එහෙන්න කියන්නේ හැමෝම කියන්නේ ඔක්කොටම ඒ කියන්නේ සෛලවල ජල සාන්ද්‍රණය වැඩි. අනිත් ජල සාන්ද්‍රණය අඩු සෛලවලට මේ ආශ්‍රිතය මගින් ජලාංශු යනවා. ඔව්. දැන් මේ සෛල වල ජල සාන්ද්‍රණය වැඩි වෙනකොට මෙයාලගෙන් ජලය මේ සෛල වලට මෙහෙම එනවා. ඔහොම එනවා. අවසානයේ මොකද වෙන්නේ? මෙන්න මේ ශාකයේ ජලය අරන් යන සෛලම් පටක දක්වා මේ ජලය එනවා. දැක්කද? එක දිගට ආසුතිය මගින් එන්නේ. එක දිගට ආසුතිය මගින් එන්නේ. දැන් ඔය රූප සටහන තමයි ඔයාලගේ මේ ටියුට් එකේ දාලා තියෙන්නේ. හරිද? ඔයාලගේ මේ ටියුට් එකේ දාලා තියෙන ඔය රූප සටහන. මේ තියෙන්නේ පස්වෙනි කොටසත් එක දාලා තියෙන්නේ ඔය රූප සටහන. ඔය රූප සටහනේ භාගයයි දාලා තියෙන්නේ. භාගය කියන්නේ මෙන්න මේ චුට්ට විතරයි. මේ යට කෑල්ල මෙහෙම මකලා. ඔය කෑල්ල මකලා. උඩිනුත් මේ කෑල්ල මකලා. හරිද? මේ පැත්තෙනුත් මේ කෑල්ල මකලා. දැක්කද? ඔන්න ඔහොම එකන්නේ දාලා තියෙන්නේ ඔයාලගේ ඔය රූප සටහන. ඔන්න ඔහොම එකක් තමයි දාලා තියෙන්නේ. පොඩි කෑල්ලක් තමයි පෙන්නලා තියෙන්නේ. තේරුණාද දැන් මේ රූප සටහන? මේ රූප සටහනම තමයි ඔය තියෙන්නේ. මේ රූප සටහනමයි ඔය තියෙන්නේ. අර සම්පූර්ණ රවුම ඇදලා නැහැ. ඒක මේ කෑල්ලක් විතර ඇදලා තියෙනවා. හරි. ඔන්න තේරුම් කරලා දුන්නා. හරි. එතකොට මේ හැම තැනකම තියෙන සෛල. මේ හැම සෛලයකම මේ සෛල විත්තිය මොන පටලයක් විදියටද ක්‍රියා කරලා තියෙන්නේ? මේ සෛල විත්ති මේ සෛල විත්තිය අර්ථ පාරාගම්‍ය පටලය. අර්ධ පාරගම්‍ය පාරගම්‍ය පටලයක් විදියට තමයි මෙයා ක්‍රියා කරලා තියෙන්නේ. එහෙනම් අපි එතන ඉස්තැන් ටික පුරවගමු. ඉක්මනට පස්වෙනි එකට පස්වෙනි එක අනිත් එක තනියෙන් කරන්න ඕනේ. වැරදුනොත් මකන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එතකොට ඊළඟ කොටස තියෙන ඔයාලට කුඩුළු ශාකයක් වර්ණවත් ජල බඳුනක තැබුව විට එහි කඳොස් දැන් මේක ඔයාලා දන්නවා කුඩුළු ශාකයක් අරන් අර පාට කරපු ජල බඳුනක තිබ්බම මේ අනේ දසුනී ඔය සවිෂය කතා කරන්න එපා දැන් කතා කරන්න එපා කිව්වම මයික් එක ඔෆ් කරා ඒක හරි ඒකට මට ඇහෙන්නේ නැහැ ඒ වුණාට ඔයාලා කතා කරනවා නම් වැඩක් නැහැ පන්ති වෙලාවේදී පන්තිලාදී කරදර කරන්නත් එපා ළඟට ඇවිල්ලා කට්ටිය නේද? ඉගෙන ගන්න වෙලාවට ළඟට ඇවිල්ලා ආන්න එපා. කීයද ඉවර වෙන්නේ? ඔය තව එකක් තියෙනවද? හරි. බලන්න දැන් කුඩුළු ශාකය අපි දන්නවා කුඩුළු පැලයක් පරිස්සමින් කරලා අරගෙන වර්ණවත් ජල බඳුනක තියලා තිබ්බම ගහේ කඳ දිගේ ඉහළට මේ
අර වර්ණවත් ජලයේ ගමන් කරනවා අපිට පේනවා. නේද? එතෙන්දී ජලයේ ගමන් කරන්නේ ආශ්‍රිතය මගින්. හිතන පුරව ගන්න. ජලයේ ගමන් කරන්නේ ආශ්‍රිතය මගින්. හරි. එතකොට මේ ආශ්‍රිතය කියන එකට කොහෙන්වත් ශක්තියක් ඕන වෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න එතනම තියෙනවා ආශ්‍රිතය සඳහා ශක්තිය අවශ්‍ය නොවේ කියලා ටියුට් එකේ තියෙනව නේද? බලන්න. ඔව් සර්. ඒක කොටු කරගන්න එහෙම නැත්නම් highlight කරන්න. ඒක කොටු කරගන්න එහෙම නැත්නම් highlight කරලා තියාගන්න ඉක්මනට. හරි හොඳට මතක තියාගන්න විතරණය සඳහා ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? විතරණය සඳහා ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශාකයට ශක්තියක් වැය කරන්න ඕනේ ඉබේට වෙන දෙයක්. ආශ්‍රිතය කියන්නේ ඉබේට වෙන දෙයක්. ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඊළඟ කොටස තමයි ස්කන්ධ ප්‍රවාහය. ස්කන්ධ ප්‍රවාහය. මේ ඔන්න බලන්න වැඩක්. දැන් මේ වටේ ජලය තියෙනවා ඊට අමතරව මම මේ අඳිනවා ගහට අවශ්‍ය කරන ඛනිජ ලවණ. ගහට අවශ්‍ය කරන යකඩ, ફોස්ෆරස්, නයිට්‍රජන් ඔය වගේ එක එක මේ පොටෑසියම්, කැල්සියම්, සිංක් ඔය වගේ එක එක ලවණ වර්ග ඕනේ. හරි? මේ ශාක වලට විවිධ ලවණ වර්ග ඕනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේ මූල කේශය තුල ලවණ සාන්ද්‍රණය වැඩි. මේ මූල කේශයක් ගත්තොත් ඒව තුල ලවණ සාන්ද්‍රණය වැඩි. ඇයි වටේ තියෙන ලවණ වර්ග ඔක්කොම අරගෙන මෙයා ගබඩා කරගෙනනේ. වටේ පිටේ මේ පොළවේ තැන් වල ලවණ තියෙනවා. ඒ ඔක්කොම අරගෙන මෙයා එකතු කරගෙන ඉන්නේ. දැන් මූල කේශ ගත්තොත් මූල කේශ තුල ලවණ ප්‍රමාණය වැඩි. දැන් මෙතන අනිත් පැත්තට වෙන්නේ. පසේ තියෙන ලවණ ප්‍රමාණය අඩුයි. මූල කේශ තුල තියෙන ලවණ ප්‍රමාණය වැඩි. නැකද? පසේ තියෙන ලවණ ප්‍රමාණය අඩුයි. මූල කේශ තුල තියෙන ලවණ ප්‍රමාණය වැඩි. දැන් විතරණය වෙනවා නම් විතරණය කියන සිද්ධිය වුණා නම් මූල කේශයෙන් එළියට යන්න ඕන. හැබැයි එහෙම නෙමෙයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? මේ මූල කේශය තුල ලවණ සාන්ද්‍රණය වැඩි වුණාට මේ පිට තියෙන ලවණ ඇදලා ගන්නවා මෙයා. මේ පිට තියෙන ලවණ හැම ඇදලා ගන්නවා. හරි. ඒ කියන්නේ දැන් මේ ලවණ ඔක්කොම තියෙන ජලයේ දිය වෙලානේ. මේ ජලයේ දිය වෙච්ච ලවණ මෙයා බලෙන් ඇදලා ගන්නවා. ජලයේ විතරයි එන්නේ. අර ආසුතිය මගින් ජලයේ විතරයි එන්නේ. හැබැයි මේ මුල මගින් කරන්නේ මොකක්ද දන්නවද? මේ මුල තමයි මේ කරන්නේ මේ වැඩේ. මුල මගින් කරන වැඩේ අර කට්ටියත් මෙහෙවර කියලා ඇදලා ගන්නවා. මේ කට්ටිය බලෙන් ඇදලා ගන්නවා. ඒ කියන්නේ බලෙන් ඇදලා ගන්නවා නම් මට කියන්නකෝ බලෙන් ඇදලා ගන්නවා නම් ශක්තිය වැය වෙනවද නැද්ද? ශක්තිය වැය වෙනවා. ශක්තිය වැය වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට පීඩනයක් යෙදීම නිසා හරි එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා වෙන්න පුළුවන්. හරි පීඩනයක් යොදනවා කියන්නේ ශක්තිය වැය කරලා පීඩනයක් යොදනවා. ශක්තිය වැය කරලා පීඩනයක් යොදනවා. එහෙම නැත්නම් ශක්තිය වැය කරලා මේක ඇදලා අරගෙන. හරි මෙන්න මොකක් හරි ක්‍රමයකට එක්ක ගුරුත්වාකර්ෂණ බලය නිසා එහෙම නැත්නම් ශාකයේ තියෙන ශක්තිය නිසා මේ මොකක් හරි ක්‍රමයකට මේ ජලයේ දිය වෙච්ච වෙනත් අංශු වර්ග මෙයා ඇදලා ගන්නවා. ඇදලා අර නිකන් ඉන්නේ ඒ ඔක්කොම මෙහෙම බලෙන් තල්ලු කරන් ඇවිල්ලා අර ෆයිලම් පටකයේ ඔස්සේ ගහේ ඉහළට තල්ලු කරනවා. එතකොට මේ ජලයට අමතරව ජලයේ දිය වෙච්ච දේවලුත් ගමන් කරනවා. ඔය විදිහම තමයි ශාක පත්‍රවල හදනවනේ ආහාර. ශාක පත්‍රයේ හදන ආහාර අර ෆ්ලෝයම් කියන පටකය හරහා. ෆ්ලෝයම් පටකය කියන්නේ ගහේ පොත්ත. ෆ්ලෝයම් පටකය හරහා ගහේ හැම තැනකටම යවනවා. යවන්නේ කොහොමද? ජලයේ දිය කරනවා. මං කිව්වේ පිස්ටය හදන්නේ පස්සේ ඒක සුක්‍රෝස් කරනවා. ජලයේ දිය කරලා ගහේ හැම තැනම යවනවා. එතකොට පහළට යවන්නත් ඕනේ, උඩට යවන්නත් ඕනේ. බලයක් යොදවලා ශක්තියක් යොදවලා තමයි කරන්න ඕනේ. දැන් පහළට යන්නේ නම් ගුරුත්වය යටතේ ගුරුත්වාකර්ෂණ බලය. ඉහළට යවන්නේ තල්ලු කරලා පීඩනයක් යොදවලා. දැන් ගහක ජලය පොළවේ ඉඳන් ඉහළට යවන්නේ අර නිකන් නම් යනවා ආසුතිය මගින්. ඒ වුණාට අර දිය වෙච්ච කණිජ ලවණත් එක්ක තල්ලු කරන්න බලයක් යොදවන්න ඕනේ නැත්තම් යන්නේ. බලයක් යොදලා තල්ලු කරලා තමයි ඉහළට යවන්නේ. මේ විදිහට පීඩනයක් යෙදීමෙන් වෙන්න පුළුවන්, ගුරුත්වය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ශක්තියක් යෙදීම වෙනත් ආකාරයක ශක්තිය යොදවලා වෙන්න පුළුවන්. හරිද? ජලය සහ ජලයේ දියවුණු වෙනත් අංශු වර්ග එකම දිශාවකට ගෙනියනවා.
එකම දිශාවකට ගමන් කිරීම. ඔන්න ඕකට තමයි කියන්නේ අපි ස්කන්ධ ප්‍රවාහය. උන අපි කියන ස්කන්ධ ප්‍රවාහය. උදාහරණයක් විදියට කාණුවක් හිතන්නකෝ. කාණුවේ වතුර ගලාගෙන යනවා පහළට. කාණුවේ වතුර ගලාගෙන යන්නේ පහළට මොකක් නිසාද? මොන බලය නිසාද? කාණුවක වතුර පහළට ගලාගෙන යන්නේ මොන බලය නිසාද? ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. එතකොට කාණුවේ වතුර විතරක් නෙමෙයි යන්නේ. රෙදි සෝදපු සබන් නේ? සබන් ඒ අංශුත් යනවා. කුණු අංශුත් යනවා. නේද? ඔය තියෙන හැම ජරාවම යනවා. අපි හිතමු වළම්පිකන් හොදන තැනක් කියලා. ඉඳුල් අංශු ඔක්කොම බත්තට ඔක්කොමත් ගසාගෙන යනවා නේ. අර ජලයත් එක්ක යන්නේ. අන්න ඒක තමයි අපි කියන්නේ ස්කන්ධ ප්‍රවාහය. දැන් අපි හිතමු මෝටරයක් දාලා වතුර පොම්ප කරනවා ටැංකිය එකට. එතකොට මොකද වෙන්නේ? පීඩනයක් හදලා යවන්නේ. පීඩනයක් හදලා. එතකොට ජලයේ ඉතින් මඩ තියෙන මඩත් යනවා. දැන් මම හිතපු ගමන් කැප් එක ගියාම මඩෙන් ඇයි ජල සම්පාදනයේ තියෙන පොම්පෙන් මඩත් එක්කම පොම්ප කරනවා. එතකොට මඩ අංශුත් එක්කම ගිහිලා බලයක් හදලා යවන්නේ. දැක්කද? ඒක කියන්නේ ස්කන්ධ ප්‍රවාහය. හරිද? එන ඔන්න ස්කන්ධ ප්‍රවාහයක් කියලා දුන්නා. අපි ඒක ඉක්මනට ලියාගෙන බලමු උත්සේදනය කරන්න පුළුවන්ද කියලා. අපිට දැන් ඔන්න ශාකවල සිදුවෙන ප්‍රධාන ජෛව ක්‍රියාවලිය. ශාකවල සිදුවෙන ප්‍රධාන ජෛව ක්‍රියාවලිය අපි ඉස්සලා පළවෙනි ඉගෙන ගත්තා. පළවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය අපි ඉගෙන ගත්තා. ඊළඟට දෙවෙනි එක අපි ඉගෙන ගත්තා පරිවහනය. දැන් ඔන්න තුන්වෙනි එක අපි ඉගෙන ගන්නවා. ඒක තමයි උත්සේදනය. ඊට පස්සේ තියෙන අපිට බින්දුදය. එතකොට ශාකවල සිදුවෙන ප්‍රධාන ජෛව ක්‍රියාවලිය ටික ඉවරයි. උත්සේදනය කියලා කියන්නේ ශාකයේ විවිධ කොටස් වලින් දැන් අපි ජලය පිට වෙනවනේ නේද? ශාකයේ ජලය උරා ගන්නවා වගේ එයාගේ ඇතුලේ තියාගන්නේ උරාගෙන ඇතුලේ කපඩා කරලා ශාකයේ පිම්බෙන්න එපයි නේද? එහෙම වෙන්නේ නැහනේ. ශාකය ඒ ජලය පිට කිරීමක් සිදු කරනවා. ඉතින් අන්නේ විදිහට ශාකයක් විසින් ජලය වාෂ්ප ලෙස පිට කිරීම. ඕක තමයි අපි කියන්නේ උත්සේදනය කියලා. ශාකයක් විසින් ජලය වාෂ්ප ලෙස පිට කරනවා. ඒ කියන්නේ ශාකයේ තියෙන වායව කොටස් වලින්. මුල් වලින් එහෙම වෙන දෙයක් නෙමෙයි මේ. ගහේ පොළවේ උඩ තියෙන කොටස් තියෙනවනේ. ආන්නේ කඳ මගින් වෙන්න පුළුවන්. හරි? එයාගේ පුෂ්ප මගින්, ඵල මගින් ඕන එකකින් වෙන්න පුළුවන්. හැබැයි මේ උත්සේදනය කියන එක වැඩිපුරම සිද්ධ වෙන්නේ ශාකයේ පත්‍ර මගින්. කඳ මගිනුත් වෙනවා, පත්‍ර මගිනුත් වෙනවා. වැඩිපුරම වෙන්නේ පත්‍ර මගින්. හරි? එන්න මේ විදිහට ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා උත්සේදනය. හොඳට මතක තියාගන්න වචනේ. හරිද? ඊට පස්සේ උත්සේදනයේදී ජලය පිට වෙනවද කියලා බලන්න පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ඇත්තටම දැන් උත්සේදනයේ සිදු වෙනකොට මුලෙන් උරා ගැනීමක් වෙනවා. ඒක අපිට බලන්න පරීක්ෂණයක් තියෙනවා. මේවා මම කරන විදිය කියලා දෙන. ඊට පස්සේ අපිට බින්දුදය ගැන ඉගෙන ගත්තට පස්සේ මේ පාඩම ඉවරයි. ඒ කියන්නේ අපි අනිද්දාට පාඩම කරන්නේ පේපරේ කරන්නේ නැහැ. අනිද්දාට පාඩම කරනවා. පාඩමේදී අනිද්දාට අනිවාර්යෙන් පාඩම ඉවර කරනවා. අද සියලුම දෙනා අනිද්දාට එන්න පාඩම ඉවර වෙනවා. හරිද? ඊට පස්සේ ලබන 9 වෙනිදා. දැන් අද 29 නේ. 29 ඊට පස්සේ 30 ඊට පස්සේ තව දවස් 10ක් තියෙනවා. ලබන 9 වෙනිදාට ලබන 9 කියන්නේ සෙනසුරාදා දවසක්. අනේ එදාට ඔයාලගේ අලුත් පාඩම දැන් මේක කීනේ පාඩමද මේ 11 වෙනි පාඩම. කොහොම 11 වෙනි පාඩමනේ. 12 13 කියන පාඩම් දෙකට අදාළ ටියුට් එක සහ ප්‍රශ්න පත්‍රය ලබා දෙනවා ලබන 9 වෙනිදා සිට. හරිද? ඒ නිසා ඒකට සෝදානම් වෙලා ඉන්න දැන් අපි අපර තාත්තට කියන ටියුට් එක ගන්න තියෙනවා ලබන 9. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔක්කොටම